දේව ආදරය සහ මිනිස් ආදරය දෙක මනාව සංකලනය කර ජීවන රටාවකට අපි යොමු කරනවා මේ දසපනත. මේක ධර්ම ග්‍රන්ථයක්. හැබැයි කතෝලික දහමේ මූල ග්‍රන්ථය. ආඥාවක් වගේ තිබෙන. නමුත් මෙතන මේ පනත තුල ආඥාවට වඩා අපිට පේනවා ගැඹුරු ජීවන දැක්මක්, උපදේශයක්. ලෝකයේ හිතනවා අපේ රටත් හිතනවා මේව කරන්න ඕන මේ කතෝලිකයි විතරයි, ක්‍රිස්තියානයි විතරයි. මේවල කිසිම ආගමක් නැහැ. පැරණි භාෂා ශෛලියෙන් තිබුණාට ඒකේ තියෙන හරය අපිට හැම යුගයකටම ගැලපෙනවා. ඇසට ඇස දතර දත වගේවත් ඒගොල්ලෝ අතර තිබුණා. ක්‍රිස්තියානිසම් මේක වෙනස් කළා. දසපනත අපිට ඉදිරිපත් කරන්නේ ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් තුළින් නිසි ආකාරයට යථාර්ථය දැකලා ඒ තුලින් හරි දේ තෝරගන්න. ලෝකයේ සියලුම රටවල් වල නීති රීති වලට පදනම් වෙලා තියෙන්නේ, මානව අයිතිවාසිකම් වලට පදනම් වෙලා තියෙන්නේ දසපනත. මාසෙකයි කියන්නේ මම ආවේ දසපනත අහෝසි කරන්න නෙමෙයි, පූර්ණ කරන්න. දසපනත සහ කිතුනුවෝ. කාලාත්‍රේ කතාබහ සඳුදා රාත්‍රී 9ට. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. ගහක් හොඳට හැදෙන්න නම් හිරුවෙලිය, වාතය, ජලය, පොහොර වගේ අත්‍යවශ්‍ය සංඝටක කීපයක් නිසි වේලාවට නිසි ප්‍රමාණයට ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි කෙනෙක් නැත්තම් පුද්ගලයෙක් හරියට හැදෙන්න නම් ලෞකික වශයෙන් වගේම අධ්‍යාත්මික වශයෙන් පූර්ණය කරගත යුතු කරුණුකාරණා රැසක් තියෙනවා. දැන් ඕනෙම කෙනෙක් තමන්ගේ ජීවිතය පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා පවුලෙන් ලැබෙන ආభాෂය එක්ක ඕනෙම කෙනෙක් ආගම දහම තුලින් ලැබෙන පෝෂණය සමගින් තමයි නිවැරදි කෙනෙක් විදිහට සමාජය තුළ ස්ථාපිත වෙන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක්ට ආගම දහම තුලින් ලැබෙන අධ්‍යාත්මික පෝෂණය බොහොම වැදගත්. මේ නත්තල් මාසය. නත්තල් මාසයේදී අපි සෝදානම් කිතුණු බැතිමතුන් තමන්ගේ දහම තුළ තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න බොහොම වැදගත් අන්තර්ගතයක් පිළිබඳව කතා කරන්න. දසපනත කියලා කියන්නේ කිතුණු දහමේ අන්තර්ගත වෙන බොහොම වැදගත් පරිච්ඡේදයක්. දසපනත තුළ කිතුණුවෙකුට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න බොහෝ දේවල් කියලා දීලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා අපි අද කාලාත්‍රේ කතාබහ තුලින් සූදානම් දසපනත ගැන කතා කරන්න. අපේ රටේ විවිධ ජනවර්ග ජීවත් වෙනවා. ඒ අතර විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. එකිනෙකාට වෙනස් වූ ගති පැවතුම් තියෙන, එකිනෙකාට වෙනස් වූ චර්යාවන් තියෙන, එකිනෙකාට වෙනස් වූ භාෂාවන් කතා කරන බොහෝ දෙනෙක් එකට ඉන්න සමාජයක ගැටුමක් ඇති නොවි සහයෝගයෙන් ජීවත් වෙන්න නම් අපි බොහෝ දේවල් ගැන දැනගෙන බොහෝ දේවල් පිළිබඳව අපේ ජීවිතයට පන්නරයක් ලබාගත යුතුමයි. අන්න ඒ නිසා අපි අද ඉගෙන ගනිමු කිතුණු දහමෙන් පාඩමක් අපේ ජීවිතයට. අද කාලාත්‍රේ කතාබහ තුලින් කතා කරන්න අපි තෝරගත්ත මාතෘකාව දසපනත සහ කිතුණුව. මේ ගැන කතා කරන්න අපි අද ආරාධනා කරපු විද්වත් මණ්ඩලය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් අපි හඳුනගමු අද එකතු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වෙනවා ශාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ කතිකාචාර්ය දේවල ශාන්ත මරියා මේසම බාර දයා වැලිකඩාරච්චි පියතුමා. පියතුමනි ඔබතුමාව බොහොම ගෞරවයෙන් අපි සාකච්ඡාව වෙනුවෙන් පිළිගන්නවා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ ලේඛක සිරිල් එඩේරමුල්ල මහතා. ආයුබෝවන්. පියතුමනි අපි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති දසපනතේ ඉතිහාසය සහ ආරම්භය පිළිබඳව. ඇතින්ම දසපනත ගැන අපි කතා කරනකොට ඒකට මූලාශ්‍රයක් තියෙනවා. ඔබ කිව්වා හරි. දසපනත මූලිකවම ජනතාවකගේ ජීවිතයේ ඉදිරි ගමන පිළිබඳවත් ඒ ජනතාවගේ ජීවිත අනන්‍යතාව පිළිබඳවත් ඉතාමත් මැනවින් අපට විදහාපාන අපිට කියන්න පුළුවන් ඉගැන්වීමක් වශයෙන් අපි දකින්නට පුළුවන්. දසපනත ගැන මුලින්ම අපි දකින්නේ සුද බයිබලයේ. දැන් සුද බයිබලයේ අපි ගත්තොත් සුද බයිබලයේ අපි දකිනවා එක්තරා ජනතාවකගේ ගමන. මේ ජනතාවගේ ගමන දැන් සලකා බලද්දී අපිට මුලිකම කියන්න වෙන්නේ ඒක විමුක්තිදායක ගමනක්. දැන් සුද බයිබලයේ තුල අපි දකිනවා ජනතාවක් විශේෂ සුද බයිබලයේ නික්ම යාම කියන ග්‍රන්ථය අපි කියවා බලනකොට අපිට සඳහන් වෙන දෙයක් තමයි මේ ජනතාව
තමන්ගේ ජීවිතයේ වහල් භාවයේ සිට ඔවුන් නිවහල් භාවයේ කරා යන ආකාරය අපි දකිනවා. ඔවුන් මෙහෙවන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ. ඉතින් මේ ජනතාව ඇත්ත වශයෙන්ම ඊජිප්තු දේශ අපි ඉතිහාසය දෙස බලද්දී අපිට පේනවා මේ ජනතාව ඊජිප්තු දේශයේ පැරණි මිසරේ ඔවුන් වහල් භවයේ සිට ඔවුන් නිවහල් බව ලබාගෙන ඔවුන් යනවා එක්තරා දේශයක් හිමි කරගන්න යන්න. එතකොට ඒක තමයි අපි පළවෙනිම දැනගන්න කාරණාව. විශේෂයෙන් අපිට කියන්නේ අපි ඉතිහාස දෙස බලද්දී අපිට පේනවා මේ ජනතාව කියන්නේ අත් වශයෙන් අපි ඊශ්‍රායල් ජනතාව අපිට කියනවා නැත්නම් ජුදෙව් ජනතාව මූලික වශයෙන් මේ ජනතාව මිසරේ පාරාවෝ කියන ඒ රජුන් යටතේ කටයුතු කරද්දී අපි දකිනවා ඔවුන් තාමත් වහල් ගමනක සිටියේ. ඉතින් මේ ජනතාවට විමුක්තිය ලබා දීම සිදු කරන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන් ඔස්සේ මෝසස් තුමාගේ නායකත්වය යටතේ. ඉතින් මේ ජනතාව මේ ඔවුන් විමුක්තිය ලබා ඔවුන් එනවා අපි කියනවා එතන පොරොන්දු දේශයක් අපි කියන දේශයකට. ඒ දේශයට ආවිත අපි දකිනවා මේ ජනතාව සහ දෙවියන් වහන්සේට ලොකු සැබඳියාවක් ඇති කරන ආකාරය. එතකොට මේ දසපනත අපි දකින්නේ මේ දෙවියන් වහන්සේ මේ ජනතාව අතර තියෙන සම්බන්ධයක් වශයෙන්. ඒ සම්බන්ධතාවය කියන එක තමයි givisුමක් වශයෙන්. ඉතින් දසපන තේරුම් ගන්න ඕන ඒ givisුම තුලින් ඉස්මතු වන්නක් විදියට. අපි දැන් ඒ සිදුවීම් දෙස බලද්දී අපිට පේනවා මේ ජනතාව වහල් භවයේ සිට විමුක්තිය බලා යද්දී අපට මේ විමුක්තිය ලබා දුන් දෙවිඳානෝ අපට උන්වහන්සේ ජීවන දැක්මක් ලබා දෙනවා. නිවහල් දේශයක නිවහල් ජනතාවක් විදියට. ඒතර මේ යනකොට මේ අයට අවශ්‍යයි එක්තරා විදියක මඟ පෙන්වීමක් අවශ්‍යයි. මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ එක්තරා විදිහක සම්බන්ධතා ජාලයක් තුලින් සම්බන්ධතාවක්. ඒ තමයි දෙවියන් වහන්සේ ජනතාව අතර මේ සැබඳියාව තුල ඕන අනන්‍යතාවයක් ලබනවා. ඒ නිසා මම ඔබ මුදාගත් දෙවිඳානෝ වෙමි. ඔබ මාගේ ජනතාවය. ඒක අපිට එක සංඝයක් වශයෙන් ජනතා සමූහයක් වශයෙන් අපි එතන දකිනවා. ඉතින් මේ දසපනත ඉදිරිපත් කරනු ලබන්නේ එම ජනතාවට ජීවත් වෙන සමාජයක් වශයෙන් ජීවත් වීමට දෙන මාර්ගෝපදේශයක් වශයෙන්. එහිදී අපි දකිනවා මූලික ගුණාංගය. ඒ කියන්නේ මිනිස්යක් අතර සමාජයක් වශයෙන් ජීවත් වෙනකොට අපට අවශ්‍ය වන සදාචාරාත්මක ඒ වගේම අපි කියන ශීල ධාර්මික ගුණාංග අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන ආකාරය. ඉතින් දසපනත තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ කරුණු. ඇත්ත වශයෙන් අපි ගත්තොත් කොහොමද මේ නිවහල් ජනතාවක් ලෙස මේ අය හැසිරෙන්නේ කියන එක. දැන් අපි දකින දෙයක් තමයි මේ අය ජීවත් වෙන නිකන් විශේෂ ජනතාවක් විදිහට අනිත් අය සමග මොන මානව සංහත සමග ජීවත් වෙනට. ඒකට ඔවුන් ජීවත් වෙනකොට ඔවුන්ට අවශ්‍ය වෙනවා හැසිරීම රටාවක්. ඒ හැසිරීම රටාව කොහොමද? එහිදී අපි දකින මූලික දේ තමයි ආදරය, ප්‍රේමය කියන ගුණාංගය. ඒතර අපි දෙවියන් වහන්සේ වෙත දක්වන අප ප්‍රේමයත් ඒ වගේම අපගේ සහෝදරයන්ට දක්වන ප්‍රේමයක් දෙක අත්වල බැඳගත්තු ප්‍රේමයක් වශයෙන් අපි දකින්නේ. ඉතින් මේ දසපනත අපට ඉදිරිපත් කරන්නේ ඒ දෙව් මිනිස් සම්බන්ධතාවය තුල දෙවියන් වහන්සේ ලබා දුන් විමුක්තියේ ඒ තිලිනේට ජනතාව දක්වන ප්‍රතිචාරයක් වශයෙන්. අපි දැන් නිවහල් ජනතාවක් වශයෙන් ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් මේ 50 දශය දෙස බලද්දී ඔබට පේනවා මේ 50 දශයේ තිබෙනවා එක්තරා විදියක ආකෘතියක්. හරියට අපි ගත්තොත් මේ කොහොමද අපි ජීවත් වෙනවා කියන ආකාරය. ඒ ආකෘතිය දෙස බලද්දී අපිට පේන දෙයක් තමයි ඒකට අර දෙවියන් වහන්සේ වෙත දක්වන ප්‍රේමය වගේම සහෝදරයන්ට ප්‍රේමයේ පිළිබඳ විවිධ පැතිකඩ කීපයක්. දැන් මම ඔබට සාමාන්‍ය හුඟක් අයට ඇති දැනගන්න ආශායි තියෙන අපි බලමු ඒක පිළිබඳ සුද බයිබලයේ කොටස් අංශ දෙකක සඳහන් වෙනවා. මම ඒක කියවන්නම්. ඒතර සමහර විට ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතර අපිට කියනවා දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥාව අදාළසේක වහල්කමේ නිවාසී වූ මිශ්‍ර දේශයේ නුඹ පිටකාන් සමිදානන් වහන්සේ මමය. ඒතර අපි දකිනවා ඊට පස්සේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඊට පස්සේ අපි දකින දෙයක් තමයි අර වන්දනාව, සැබෑ වන්දනාව දෙවියන් වහන්සේ වෙත අපි දක්වන ඒ ගෞරවනීය සැබඳියාව. ඊට පස්සේ අපි දකිනවා සහෝදරයන්ට අපිට කියනවා පියාට සහ මවට ගරු කරන්න. මිනී නොමරන්න. කාමීත්‍යාගය නොදෙන්න. සොරකම් නොකරන්න. අසල්වැසියාට විරුද්ධව බොරු නොකියන්න. ආදි වශයෙන් අපිට පේනවා මේ 50 ගොඩනගා තිබෙන ආකාරය. ඉතින් මේ 50 දශය දෙස බලද්දී පළවෙනිට කියන්න පුළුවන් මේ පනත මම මේ වචනේ සංකල්පේ ගන්නම්. දැන් පනත ගත්තාම අපි දකින්න දැන් අපි
අහලා තියෙනවා මේක ඇත්ත වශයෙන් හරි අපේ සිංහල සාහිත්‍යය තුළ බලපුවාම ආඥාවක් වගේ තිබෙන්නේ. නමුත් මෙතන මේ පනත තුළ ආඥාවට වඩා අපිට පේනවා ගැඹුරු ජීවන දැක්මක්, උපදේශයක්. අපි දේව භක්තිය, අධ්‍යාත්මිකත්වය එක පැත්තක තියෙනකොට අපගේ ජනතාවයට අපි ජීවත් වෙනට අපි සොරකම් කිරීම, අපෙන් සොරකම් කිරීමෙන් වළකින්න. ඒතර මේකෙන් අපිට කියන්නේ මොකද්ද? අනිත් අයගේ සමාජ ජීවත් වෙනකොට ඒ අයගේ අයිතිවාසිකම් සුරකිමින් අපේ ජීවත් යුතු ආකාරයයි. ඉතින් දසපනත අපිට මේ ජනතාවගේ ඉදිරි ගමනට එක්තරා විදියක ලොකු මාර්ගෝචයක් උනායි කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි අත් වශයෙන්ම අපි සැලකුවොත් ඒක හුදෙක් මේ ඊශ්‍රායල් ජනතාවට ජුදාන්ත පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. දැන් අද අපි විශේෂයෙන් පැරණි හදාරීම් බලනකොට අපිට පේනවා පුරාණ කාලයේ විසින් මිශ්‍ර දේශය සහ බැබිලෝනියානු වැනි අධිරාජ්‍යවල පැරණි නීති රීති පද්ධති බලපුවහම අපිට පේනවා මේ දේවල් ඒකා තිබුණා. විශේෂයෙන් හමුරාබි කියා එක රජ කෙනෙක් හිටියා බැබිලෝනියාවේ. ඒ රජතුමා තමාගේ නීති රටවැසියන් සඳහා නීති පද්ධතියක් ලිව්වා. ඒ නීති පද්ධතිය සත්‍ය කතා කරන්න. අසරණ අයට සරණ යවන්න. එතකොට අනිත් අයගේ ජීවිත සුරකින්න. ඒතර මේ වගේ දේවල් පැරණි දේවල්. ඒතර අපිට පේනවා මේ සුද බයිබලයේ සඳහන් වෙන්නා වූ මේ දසපනත ඒ පැරණි ලෝකයේ තිබුණු එක්තරා විදිහක අනිකුත් ශිෂ්ටාචාරම් තුළ පැවති දේවල් හා සමාන්තරව යනවා. අපිට පෙන්වනවා දසපනත දැක්ම එක්තරා විදිහට විශ්වීය. ඒ හුදෙක් මේ ජනතාව පමණක් නෙමෙයි ඒ කාලේ ලෝකයේ හැම කෙනෙක්ම ඇති. අපි දැන් බැලුවොත් අත විශේෂයෙන් අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සහෝදරයන් අපි ජීවත් වෙන පරිසරයක බැලුවොත් අපි පංචශීලී ගැන කතා කරනවා. ඒත් මේ දසපනත එක්තරා ආකාරයකට අපිට අර විදිහේ ජීවිත දැක්ම දෙනවා වගේම අපිට පේනවා අද පංචශීල දෙන්නා වූ හැසිරීම රටාව පිළිබඳව. ඒ වගේම පැරණි නීති පද්ධති වලත් අපි දුටුවා ඒ වගේ ඉගෙන. ඒතර අපිට මේකෙන් පැහැදිලි කරන දෙයක් තමයි මේ ඉතිහාසය තුල මේ දසපනත ආපු දසපනත අපිට පේනවා ජනතාවට ලොකු මඟ පෙන්වීමෙන් ආපු ආකාරය. නමුත් අපිට මේක සුද බයිබලයේ තුල දිගහැරෙන ඒ විමුක්ති ගමනේ ජනතා කතාව තුල එක්තරා පූර්ණත්වයකට පත් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන්වීම තුල. ක්‍රිස්තුස් වහන්සේ මේ ගැන ඉදිරිපත් කරන්නේ මේ මුළු අපිට කියන්න පුළුවන් ඒ 50 මුළු 50ම 52කට සාරාංශ කරනවා. ඒක තමයි දෙවියන් වහන්සේ වෙත ප්‍රේමී සහ අසල්වැසියා වෙත ප්‍රේමිය. එතකොට මේක අපි කියන මුළු දසපනතම ප්‍රේමී පනතක් බවට උන්වහන්සේ හඳුන්වා දෙනවා. එතකොට මේ පනතේ පැතිකඩ දෙකක් තියෙනවා. මම හරියාකාරව මගේ ආගමික කටයුතු කරනවා කියලා කියන්නේ මම සමාජය තුළ යහපත් සමාජ පැවැත්මකට මම සාක්ෂි දරනවා කියන එක. ඉතින් ඒක තමයි මම බොහොම සාරාංශයක් වශයෙන් මම පැවසුවේ ඔබට පැහැදිලි කරන්නට. සිරිල් මහත්මයා මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දසපනත සහ කිතුදහම අතර තියෙන සම්බන්ධතාවය වගේම මේ දසපනත තුලින් කිතුණු ජීවිත වෙනස් වෙන ආකාරය ගැන. කිතුදහමේ පදනම තමයි මම විශ්වාස කරන හැටියට දසපනත. එදා කිතුදහමක් තිබුණේ නැහැ දසපනත දෙන කාලේ. මනුෂ්‍ය කොට්ටාසයක් හිටියා පාරාවෝ කියන රජතුමා විසින් වහලුන් ලෙස භාවිතා කරා. ඒ මනුෂ්‍ය කොට්ටාසය අතර මිනිමෙරුම් තියෙන්නට ඇති. සොරකම් තියෙන්නට ඇති. අයුතු මේ පෞල් සම්බන්ධතා තියෙන්නට ඇති. දැන් මේ මිනිස්සු අතර තිබිච්ච මේ වැරදි ගුණාංග නිවැරදි කරන්න තමයි දෙවියන් වහන්සේ මේ දසපනතක් දුන්නේ. මේ මිනිස්සුන්ට පාරාවෝගේ වහල් කම්මලි මිදිලා යන්න බැරුව ඉන්නකොට දෙවියන් වහන්සේ මේ මිනිස්සු අතරින්ම නායකයෙක් දෙන්නෙක් තෝරගත්තා. ඒ කෙනේ තමයි මෝසෙස්. ඒ නායකයාට දෙවියන් වහන්සේ දුන්නා මෙන්න මේ වගේ ඔබේ ජනතාව ඔබ මේ ජනතාවට නායකත්වය දීලා පාරාවෝ කියපු අර දැඩි අධර්මිෂ්ඨ රජතුමාගේ මේ අය ගලවගෙන මං කියන දිහාකට එන්න කියලා. හැබැයි කිසි දවසක දෙවියන් කියලා කෙනෙක්ව දැකලා තිබුණේ නැහැ මේ මිනිස්සු. දෙවියන් එක එක විදිහට පෙනී සිටියා. එක තැනක හඬක්, එක තැනක ආකාශය යන වලාකුළක්, තව තැනක ගිනිහුලක් ওই විදිහට පෙනී සිටියා. පෙනී ඉඳලා තමයි මෝසෙස් කියන නායකයාට කතා කරලා කිව්වේ ඔබේ ජනතාව අතර මේ වගේ අඩුපාඩු තියෙනවා. මේවා හදාගන්න ඕන. මේවා හදාගෙන මං කියන දේශයකට මම ඔබව ගෙනියනවා කිරියෙන් පැණියෙන් ඉතුරුණු දේශයකට. ඒක තමයි අර පියතුමා කිව්වේ පොරොන්දු දේශය කියලා. ගෙනියනකොට ඔබේ මිනිස්සු අතර මෙන්න මේ ගුණාංග වර්ධනය වෙලා තියෙන්න ඕන. දෙවිවරු රැසකට වන්දනා කරපු ජන කොටසක් වුණ. ඔවුන් අතර අපිරිසිදුකමේ පාපය තිබුණා. ඔවුන් අතර පෞල් ජීවිත තිබුණේ නැහැ. ඔවුන් එකිනෙකා එක්ක එන කොටා ගත්තා. ඒ සමාජයේ වැරදි
නරකයි. අපි දැන් අලුත් සමාජයක් හදන්න ඕන කියලා තමයි දෙවියන් වහන්සේ මේ මෝසෙස් හරහා දසපනතක් දුන්නේ. එදා කිතු දහමක් තිබුණේ නැහැ. එදා කිතු දහමක් තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත යහපත් කරගන්න මාර්ගෝපදේශ 10ක් තමයි මේ දුන්නේ. පියතුමා කොටස් දෙකකට බෙදුවා. එකක් දෙවියන්ට සලකන්න, අනිත් එක ජනතාවත් අතර ඉන්න කියලා. ඉතින් මේක තමයි අදත් ක්‍රිස්තියානි ජනතාව අතර තියෙන්න ඕන පදනම. තියෙනවද කියන එක ප්‍රශ්නයක්. පංචශීලෙත් නෑ අපේ රටේ. දසපනතත් නෑ අපේ රටේ. මීගමුවට ගියොත් මීගමු උසාවියට ගියොත් පවුල් අවුල් රාශියක්. පවුල් අවුල් එක වෙන්න බෑ. නමුත් එහෙම වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රිස්තු දහමේ පදනම. කිතු දහම කිව්වට වඩා ක්‍රිස්තියානි දර්ශනයේ පදනම. එහි කියනවා ඔබ ඔබේ මව්පියන්ට නොසලකා දෙවියන්ට සලකන්න දෙන්න එපා. දෙවියන්ට සලකනවා නම් මව්පියන්ට සලකන්න. එදා බසින් තියෙන්නේ හැබැයි ටිකක් මේ දසපනතේ මුල් ලිඛිත භාෂාව පැරණි. දැන් ඉතින් අලුත් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් කියන්නේ ප්‍රීතිමත් ජීවිතයකට දසපනතක්. ප්‍රීතිමත් ජීවිතයකට පවුලක්, කෙනෙක්, කණ්ඩායමක්, සමූහයක් අතර ජීවත් වෙන්න ඕන විදිය තමයි මේකේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේක තමයි දැන් පස්සේ ක්‍රිස්තියානි ආගම බවට පත් වුනේ. ආගම කරගත්තේ නම් මිනිස්සු. දෙවියන් වහන්සේට ආගමක් කොහෙවත් දීලා නැහැ. ක්‍රිස්තුස් වහන්සේට කොහෙවත් ආගමක් දීලා නැහැ. හැබැයි ජීවත් වෙන්න උවමනා කරන ගුණයහපත්කම් වගේක්. හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද? ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද කියලා. මේකේ පැහැදිලි කරලා තියෙනවා. ඒව තමයි දසපනතේ අඩංගු වෙන්නේ. පියතුමනි, හැම තැනකම හැම දෙනෙක්ම කතා කරන්නේ යහපත් නැත්නම් ශිෂ්ට සම්පන්න සමාජයක් ගැන. මේ අනාගතයේ අපිට තියෙන හීනයක්නේ. යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න දසපනතින් ලැබෙන පිටුවහල ගැන අපි කතා කරමු. හොඳයි, ඒක හොඳ වැදගත් කාලීන ප්‍රශ්නයක්. දැන් අපි සමාජයක් වශයෙන් පෙරට යාමේදී අපිට අවශ්‍ය වෙනවා හොඳ මාර්ගෝපදේශයක්. දැන් අපි ජීවත් වෙන ලෝකයේ දෙස බලද්දී වර්තමාන නූතන ලෝකයේ හුඟක් මතිමතාන්තර පැවතින. අපි විශේෂයෙන් ගත්තොත් අලුත් නවීන සමාජ මාධ්‍යන් දෙස බලපුවාම එක එක විදිහ ආකල් සමහර වෙලාවට කෙනෙකුට අපහසු වෙන කෝකද තෝරගන්න කියන එක. එවැනි. සමහර එකන මේ දේ හරි කියන. නමුත් හරි දේ තෝරගන්න සදා ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් තියෙන්න ඕනේ. ඉතින් මට හිතෙනවා දසපනත අපට ලෝකයේ දෙස ගැඹුරු දෙස බලන්න හොඳ අධ්‍යාත්මිකත්වයක් දෙනවා කියන එක. ඒ කියන්නේ අපි දහමක් අදහනවා නම්, දෙවියන් අදහනවා නම්, ඒ අදහිල්ල මගේ පැවැත්ම තුළ තියෙනවා. මගේ පැවැත්ම තුළ කියන්නේ මම ජීවත් වෙන සමාජය තුළ දැන් අපි දෙවියන් වහන්සේට අපි ගෞරව කරමින් ආදරය කරන කියන කෙනෙක් තමාගේ පවුල තුළ, තමයි පරිසරය තුළ ආදරයට පටහැනි දියල කරනවා නම් අපි කියමු බෙහෙදයට, එහෙම නැත්නම් එක්තරා විදියක මිනිසුන් අතර අසමගිය කරනවා නම් මම හිතන්නේ එතන කොහේ දෙබිඩි බවක් තියෙනවා. ඒතර මේ දසපනත අපිට ඉදිරිපත් කරන්නේ ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් තුලින් නිසි ආකාරයට යථාර්ථය දැකලා ඒ තුලින් හරි දේ තෝරගන්නට. ඒතර අපි ආදරය, ඇත්ත වශයෙන්ම ආදරය කියන ගැඹුරු සංකල්ප දිහා බලපුවම මේක ඇවිල්ලා හැම සීමාවක්ම මනුෂ්‍යවිත අධික සීමා ඉක්මවා යන දෙයක්. මම ආදරය කරනවා නම් දෙවියන්ට මට ආදරය හැකියාවක් තියෙනවා. මගේ සහෝදර ජනතාව සබාධමයට මට ආදරය කරන්න පුළුවන් තියෙනවා. මම හිතන්නේ දෙවියන්ට ආදරය කරන අය සබාධමයට ආදරය කරනවා. විශේෂයෙන් අපේ රවීන්ද්‍රනාත් tagore කියන ආසියාවේ ජීවත් වුණු මේ මහා දාර්ශනිකයා වතකේ තමයි මේ ලෝකේ අපිට ජීවත් වෙනකොට ආදරය සහ මේ ලෝකේ තියෙන ආදරයේ සත්‍ය සහ සුන්දරත්වය කියන මේ කරුණු ටික බලපුවාම කොයිතරම් මිහිරිද මේ ලෝකේ. ඒ කියන්නේ එතුමා ඒ දේ පදාත් කළේ, එතුමා ආගම් වශයෙන් සැලකලා නෙමෙයි කතා කළේ. අර හැම දහමකින්ම හැම දහම ඉදිරිපත් පොදු ධර්මතාවක්. ඒකට හැම දහමම සත්‍ය ඉස්මතු කරනවා. ඒකට අපිට මේ දසපන්ත කියන්නේ සත්‍ය පදනම් කරගන්න. එතකොට ඔබට සත්‍ය තුල ඔබ යා යුතු මඟ දකිනවා. ඒ අතර අපි දකින සුන්දරත්වය බලන්න අපි ලෝකයේ අද සමගක් වෙලාවට අපි මේ ලස්සන ලෝකයේ දිහා බලලා අපි ලෝක බල මේ කොයිතරම් ජනතාව ජීවිතේ. නමුත් අපි මේ සබා දහම දෙස අපි ආදරෙන් බලන්නේ නැත්නම් මේ සබා දහම විනාශ කරනවා. දැන් අද බලන්න අද ලෝකයේ කොයිතරම් දේවල් සිදු වෙනවද සබා දහම. ඒක මම හිතන්නේ අර දසපන්ති අධ්‍යාත්මිකත්වයේ දකින්න කෙනෙක් කවදාවත් සබා දහම විනාශ කරන්නේ නැහැ. මෑතකදී අපගේ සුදුන් පාප වහන්සේ ලස්සන ලේඛනයක් ගෙනාවා. එයා මුළු ලෝකෙටම කිව්වා අපි පොදු නිවහන රැකගනිමු. පොදු නිවහන කියලා කියන්නේ මේ විශ්වය. අද අපි දන්නවනේ අද
අපි ජීවත් වෙන පරිසරයේ මේ වායු ගෝලීය උණුසුම නිසා අද අර අපි කියන ඕසෝන් පටලේ ආවරණය වෙලා අද උණුසුම් ගතිය වැඩි. මේ දේවල් සිදුවන්නේ අද ලෝකයේ ජනතාව සබහා දහමට ආදරය කරන්නේ නැතුව මානව සංහතියට ආදරය කරන්නේ නැතුව කටයුතු කරන නිසායි. ඉතින් ඒක එක පැත්තකින්. අනිත් අතින් බැලුවොත් අපි බලන තව ටිකක් සරල දෙයක් බලමු. අපි ජීවත් වෙන සමාජය තුළ අපි කවුරුත් ආසයි සමාජය ඉස්සරහට යන්නට. අපි කාටත් උපදින් ලැබෙන කුසලතාවයන් තියෙනවා. එතකොට අපිට මේ කුසලතාවයන් අපි කරමින් අනිත්‍යයට ගෞරව කරන්න. අපි කියන අපි අනිත්‍යයට ගෞරව කරන අනිත්‍යයේ අයිතිකම් සුරකින්න නම් හොරකම් කරන්න ඕනේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ දසපන්ත කියන්නේ සොරකම් නොකරන්න, බොරු නොකියන්න, අයුක්ති සහගත දේවල් නොකරන්න, මානව ජීවිතයට ගරු කරන්න. ඒතර මේ දේවල් වලට අද අපි සමාජය බලපුවාම මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මොකද හුඟක් වෙලාවට සත්‍ය වෙනුවට අසත්‍යයට යොමු වෙනවා සමාජයෙන් ප්‍රවණතා තුළ. සමහර අය සත්‍ය දැක අසත්‍යයට යොමු කරන්නේ ඒක Tamanට සමාජයට පෞද්ගලික වාසය. ඒතර එතන සැබෑ මානව ආදරයක් නැහැ. සමහර තැන්වල අපි බලමු අයුක්තිය දැන් අපහාත අසාධාරණ තියෙන තැන්වලදී සාධාරණත්වයෙන් අපකපවන්නට අපි වැයවන්නේ නැහැ. මොකද ඒක මට අවශ්‍යයක් වෙනවනේ. ඒතර අපි දකින්නේ එතන ආධ්‍යාත්මිකත්වයක පෝෂණයක් ලබන්නේ නැහැ. ඉතින් ඒකයි මම අදහස් කරන්නේ දසපන්ත අපි ගැඹුරින් මෙනෙහි කරනකොට අපිට දසපන්ත ලබා දෙනවා ගැඹුරු දැක්මක් අපි මේ මිනිස් සමාජයේ නංවමු. මේ මිනිස් සමාජය තුළ තිබෙනා වූ අර අමිහිරි දේවල් අපව ભેද කරන අපව වැරදි මාර්ග යොමු කරන දේවල් පැත්තකට දාලා අපි සැබෑ සාර ධර්මයන් වැළඳ ගනිමු කියන දැක්ම මේ දසපන්ත වලින් අපිට දෙනවා. ඉතින් මට හිතෙනවා මේ දසපන්ත ලියුණාට පැරණි භාෂා ශෛලිය අප මහත්මයා කිව්වා වගේ භාෂා ශෛලියකින් නමුත් එහි දෙන හරය විශ්වවියයි හැම කාලෙටම උචිතයි. ඉතින් අපිට පුළුවන් නම් දෙවිඳුන්ට අප කරන අපි හැම කෙනෙක්ම අපගේ අර දේව භක්තිය අප තුළ තියෙනවා. ඒ වගේම මානව දයාව අප තුළ තියෙනවා. ඒතකොට දේව ආදරය සහ මිනිස් ආදරය දෙක මනාව සංකලනය කරන එකම කාසියේ පැති දෙකක් වගේ පෙන්වන ජීවන රටාවකට අපි යොමු කරනවා මේ දසපනත. එහෙම මම ඒක හඳුන්වා දෙන්නේ. කාලත්‍රේ කතා බහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ දසපනත පිළිබඳව. අපේ මාතෘකාව දසපනත සහ කිතුණුව. සිරිල් මහත්මයා දසපනත කෙරෙහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දක්වපු සැලකිල්ල මොන වගේද? දසපනත ක්‍රිස්තුස් වහන්සේගේ කාලය දෙනකොට ටිකක් පරණයි. දසපනතාවේ ජුදාගම හරහානේ. ක්‍රිස්තුස් වහන්සේ ජුදෙක් තමයි. දෙවියන් වහන්සේ ගලවගත්තේ ජුදා ජනතාවනේ. ඒ ජුදා ජනතාව අතර තිබිච්ච නොහික් මොනුකම් වැරදි දුරු කරන්න තමයි දෙවියන් වහන්සේ දසපනත දුන්නේ. දෙවියන් වහන්සේ දුන්නේ දසපනත මිනිස්සු අතරින් ගලාගෙන ආවා. ගලාගෙන ඇවිල්ලා දැන් දෙවමෑණි මරියතුමිය සහ යෝසේතුමාට ක්‍රිස්තුස් වහන්සේ දරුවෙක් වශයෙන් ලැබෙනකොටත් ඒ දසපනතට අඩංගු ජන කොටසක් හිටියා. හැබැයි ටිකක් ඡණ්ඩයි. ඇසට ඇස දතර දත වගේවත් ඒගොල්ලෝ අතර තිබුණා. ක්‍රිස්තුස් වහන්සේ මේක වෙනස් කළා. සමාව දෙන්න. වම් කම්මුලට ගැහුවත් දකුණු කම්මුලත් හරවන්න. අඳන දෙකක් ඇත්නම් නැති කෙනෙකුට තව එකක් දෙන්න. පලි ගන්න එපා කියන තැනට ක්‍රිස්තුස් වහන්සේ ගෙනාවා. ගෙනාවේ අර පරණ දසපනතම තමයි. හැබැයි ඊට වඩා තියුණු විදියට මිනිස්සුන්ට ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තුතුමා සාමාන්‍ය මිනිසෙක් නේ මේක කැවුවා. ඊට වඩා පොඩි දෙයක් තියෙනවා ඒකේ යට පිටිපස්සේ දසපනතේ මිනිස්සුන්ට කිව්වා දෙවියන් වහන්සේ මොකක් හරි එක කෙනෙකුට නම දෙන්න. දෙවිවරු ගොඩකට නම දෙන්න ඔබට බෑ. තෝරා ගන්න. ඒ කාලේ කිව්වා සැබෑව එකම දෙවියෝ දෙවියන් වහන්සේ කියලා කිව්ව දාමේ. දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සේ ඒක ටිකක් වෙනස් වුණා 1962 65 කාලෙන් පස්සේ. අනික් දෙවිවරු ළඟත් මොනවා හරි ඇති. අනික් ආගම් වලත් යහපත ඇති. අනිත් ආගම් වලත් යහපත තියෙනවා. අනිත් ආගම් මගිනුත් ජීවිතේ යහපත් කරගන්න පුළුවන් කියන තැනට ආවා. එහෙම ආපු එකක් තමයි ක්‍රිස්තුස් වහන්සේ ළඟට එනකොට ආවේ. එදා දෙවියන් වහන්සේ මිනිසුන්ට මේක අධිපතිවාදීව කිව්වේ. විධානයක් වගේ. මේක කරපල්ලා. නොගොලත් පව් දඬුවම් නිරය. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කාලේ එනකොට ඒ තරම් ප්‍රචණ්ඩ විදියට මේක හඳුන්වලා දුන්නේ නෑ. සරල කරා. නෑ සමාව ගන්න පුළුවන්. දැන් අපේ අදත් පවක් කරන කෙනෙකුට සමාව ගන්න පුළුවන් ක්‍රමයක් ක්‍රිස්තියානි ආගමේ තියෙනවා පාපච්චාරණය කියලා. මොන වැරද්දක් කළත් සමාව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එදා සමාවට වඩා තිබුණේ දඬුවම.
හැබැයි එහෙම කරන්න හේතුවක් තිබුණා. පරණ ගිවිසුම කාලේ බයිබලයේ කොටස් දෙකක්නේ. පරණ ගිවිසුම කාලේ හරි ප්‍රචණ්ඩ ජන කොටස් හිටියේ. ගහමරා ගන්න එක තමයි වැඩේ. එන කොටා ගන්න එක තමයි වැඩේ. ඒක වෙනස් කරන්න තමයි අර ටිකක් ආඥාදායක විදියට දෙවියන් වහන්සේ දසපනතක් දුන්නේ. මේවා කරන්න එපා. මේවා කළොත් මෙහෙම වෙනවා. ජීවිතේට බියක් ඇති කළා. සිසුසංශේ කාලේ එනකොට අවුරුදු දසදහස් ගණනක් ඇවිල්ලානේ ආපහු ඉස්සරහට. ඒව වෙනස් වෙලා මිනිස්සු යහපත් වෙලා මිනිස්සුන්ගේ ජීවිතවලට හොඳ මොකද්ද නරක මොකද්ද කියලා දැනෙන්න අරගෙන වඩා යහපත් ජීවිතයක් ගත කරන්න ඕන නම් මොන විදිහටද හැසිරෙන්න ඕන කියන තැනට ඇවිල්ලා තිබුණා. සිසුසංශේ ඒක තමයි ඉස්සරහට අරගෙන ගියා. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් විරාමයක් ලබා ගන්න අපි සූදානම්. විරාමයෙන් අනතුරුව අපි නැවතත් මේ පිළිබඳව කතා කරමු. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි අපේ වැඩසටහන තුළින් කතා කරන්නේ කිතුණු දහමේ සාරගර්භ අන්තර්ගතයක් වන දසපනත පිළිබඳව. දසපනතේ අන්තර්ගතයන් කොහොමද කිතුණු බැතිමතෙක් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නේ? ඒ තුළින් මේ සමාජයට ලැබෙන දේවල් පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. පියතුමනි, දසපනත රකින්න සහ නොරකින්න කිතුණු සමාජවල ගති ලක්ෂණ මොන වගේද? හොඳයි. දැන් මා කලින් ප්‍රකාශ කරපු ආකාරයට දැන් දසපනත අපට දෙනවා ලොකු මාර්ගෝපදේශකත්වයක් ජන සමූහයක ජීවත් වෙන්නට. ඒතකොට ඒකේ ජන සමූහය ජීවත් විය යුත්තේ ඒ තුලින් දෙන්නා වූ අපි කරන ඒ සාර ධර්ම තුලින් දෙන්නා වූ ක්‍රියාදාමයන් හරියාකාරව සමාජවල ක්‍රියාත්මක කරවමින්. ඉතින් අද අපි බැලුවොතින් වර්තමාන ඔබ අදහස් කරන ඔබගේ ප්‍රශ්නයට අනුව නූතන ලෝකයේ තුල අපට ටිකක් දුෂ්කරතාවයක අපි දකින්න දෙයක් තමයි මොකද වර්තමාන ලෝකයේ යම් යම් බලපෑම් තුල අර වටිනාකම් හරියට ගත්තේ නැත්නම් අපි දකිනවා ඒකට ભેදයන්ට තුදෙන ආකාරය. දැන් අපි ලෝකයේ ඉතිහාසය දෙස බලද්දී අපිට පේනවා විවිධ කාල අපි දැන් පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය අපි දකිනවා නේද? ඒකට අපි බලපුවාම අපිට පේන දෙයක් තමයි මෙහිදී මේ අපිගේ සාමයේ දැන් අපට දසපන්ත දෙන කාරණාව තමයි අපට දෙවියන් වහන්සේ දක්වන ආදරේ සහෝදර ජනතාව තුළ ආදරේ තියෙනට ඕන. ඒකට සංහිඳියාව, සහයෝගීතාවය, සහජීවනය මේ දේවල් ඉස්මතු කරනවා. ඒතර මේ දේවල් නැතිව අද අපි දකින්න පුළුවන් ලෝකයේ සමහර අවස්ථාවලදී අද පවා සුළු දේවල් වලට අපි මැද පෙරදිග ලෝකයේ සහ අනිකුත් ස්ථානවල අපි දකිනවා නිරන්තර සටන්. ඒතර අපිට එකෙන් පෙන්වුම් කරන්නේ මේ දසපන්තෙන් දෙන්නා වූ ඒ අර සාමයේ මග එහෙම නැත්නම් සහජීවනයේ මගට අවතීන වෙලා නැති වෙනකොට සිදුවනා උදේ. නමුත් අපි දකිනවා ඒකට අනුකූලව ජීවත් වෙනකොට දැන් උදාහරණයක් වශයෙන් අපිට ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වන දෙයක් තමයි උන්වහන්සේ මේ දසපන්ත තුල තියෙන්නේ මේ බාහිර දෙයකට වඩා අධ්‍යාත්මිකත්වයට උන්වහන්සේ යොමු කරනවා. දැන් උන්වහන්සේ සමහර අවස්ථාවල වාද කළා. මම උදාහරණයක් කියන්නම්. උන්වහන්සේ එක අවස්ථාවක අපිට පේනවා මේ රෝගී කෙනෙකුව උන්වහන්සේ සුවපත් කරනවා සබත් දවස. සබත් දවස කියන එක සුදු දවසක්. කපපු දවස. ඒ පැරණි ජුදෙව් නීතිය අනුව, පැරණි පුරාණ ග්‍රීසි නීතිය අනුව සබත් දවසේදී මහන්සි වෙන්න වැඩ කරන්නට බෑ. ඒක ඒ වලින් ඈත් වෙලා සාමාන්‍ය කටයුතු කරන්න ඕනේ. එතකොට කියලා ඒ නීතියනේ. එතකොට දැන් ක්‍රිස්තුස් වහන්සේ ඒ සබත් දවසේදී රෝගී අය සුවපත් කරනවා. සුවපත් කරපුවාම අර දැඩි මතධාරීව අර මේ දසපන්ත ඇතුළු පුරාණ ඉගෙනීම් බලන අය කියන්නේ ඔබ සබත් නීතිය කඩ කරනවා. ඔබ දෙවියන්ට එරෙහිව කටයුතු කරනවා. ඒක ක්‍රිස්තුස් වහන්සේ කියනවා නෑ. දෙවියන් සබත් දිනේ සැබෑ අර්ථය ඒ සුද්ධවන්තව ගත කරන්නට. වෙහස අපි මහන්සියලා කටයුතු කරන සබත් දවසේ අරමුණ ඉෂ්ට කරනවා නේ. එතකොට මේ රෝගී කෙනෙකු සුවපත් කිරීම සබත් දවසේ අරමුණට එකගයි. ඒතර ආගොල්ලෝ නිහඬ වෙනවා. ඒත් අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ අර වැරදි ඒ කාලේ තිබුණු මනුස්ස සමාජයේ අර මාන දයාව ආදරය කියන දේ හුඟක් වෙලාවට දසපන්ත පිළිබඳ හරි අර්ථකථනයක් නොදුන්නු නිසා දැන් අපි අත වශයෙන්ම ඒ සබත් දිනේ කියන කාරණාව ගැන ඒ දැඩි පැරණි පුරාණ ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ කාලේ ජීවත් වුණු එක ගුරුකුල
අපි දකිනවා දහම් ගුරුවරු ඒක අර්ථකථන දැක්වුවා. ඒතකොට බර වැඩක් කරන්න කියපුවාම සමහර විට ඒ ලේදයක් මම උදාහරණයක් දෙන්න අපි කාන්තාවකගේ කනෙන් අපි හිතමු මේ අරුංගලයක් නේද? මේක බිම වැටුණා කියන්නේ. ඒක සබත් දවසේ වැටුණා නම් අර නීතිය අනුව එදා ඒක අහුල ගන්න බෑ. ඒ නීතිය එයාද පිළිපැද්දන. ඒතොර ඒ කියන්නේ ඒ වගේ තද ඒ වගේ සබත් දවස පිළිබඳව නීතිය 640ක්. සබත් දිනේ සුද්ධවන්ත කරන්න ඊට ගැළපෙන්නේ නැති දේවල් මොනවද කියන්නේ මේ වගේ දේවල් තිබුණා අපි අද තියෙනවා ඉස්සර. නම් ක්‍රිස්තුස් වහන්සේ ඕව නෙමෙයි. සබත් දවසේ අරමුණ මොකද්ද? අරමුණ සුද්ධවන්තව ගත කරන. සුද්ධවන්ත ගත කරන කියන්නේ දෙවියන් වහන්සේ දෙන ගෞරවය, වන්දනාව සමගම අපි ජනතාවගේ ජීවිතය, අපේ සහෝදර ජීවිතයට අපි ආදරය, සෙනෙහස, විමුක්තිය ලබා දෙන්නට ඕන. ඉතින් ඒ දෙක අපිට පේනවා ඒතර වැරදි අර්ථකථනයක් තිබුණ ඒවා උන්වහන්සේ අයින් කරලා අර මේ දසපන්නතේ අධ්‍යාත්මයකද මතු කරපු අවස්ථාවක්. ඒ වගේම උන්වහන්සේ මම තව උදාහරණයක් ගන්න. උන්වහන්සේ අපිට පේනවා සමහර අය මොකද උපවාස හුඟක් වෙලාවට දීර්ඝ යාඥා ආදී කටයුතු ලොකු උපවාස කටයුතු පිටරට පේන්න කරනවා. නමුත් ඔවුන්ගේ ඇතුළාන්තේ කිසිම අපිට පේනවා භක්තියක් ගෞරවයක් නැහැ. ඉතින් ඒක නිසා උන්වහන්සේ අපිට පෙන්වන දෙයක් තමයි උන්වහන්සේ ඒක මම ඒකට උදාහරණයක් දෙන්නම්. දේවමාලිගාවේදී උන්වහන්සේ දකිනවා එක්තරා දිලිඳු ස්ත්‍රියක්. දිලිඳු ස්ත්‍රියක් තමා තිබුණු එකම දේ. තඹ දොයිතුවක් වගේ දෙයක් එයා දානවා. එයා මේ වශයෙන් පඳුරක් විදියට. ඒ අතරම ධනවත් කෙනෙක් ඇවිල්ලා ලොකු අනිතර පේන්න ලොකු ගොඩක් වදුනා. නමුත් ක්‍රිස්තුස් කියනවා අර තැනැත්තා දුන්නේ තමාට වැඩිපුර තිබුණ දෙයක්. නමුත් මේ තැනැත්තිය තමා සතු දෙත් තිලින කළා. ඒතර අපි ඇය දෙය කෙලි මොකද්ද? ඇත්තටම ඇය දෙවියන් තුළ සැබෑ ආදරය සහ සහෝදරයන් තුළ ආදරය නිසායි. ඉතින් මම දකින්නේ මේක. අද ලෝකයේ තුල අපි දකින මේ ප්‍රවණතා දෙකම. සමහර අය අපි දකිනවා දසපනත අනුව දසපනත අධ්‍යාත්මිකත්ව අනුව ජීවත් වෙන පියවර ගන්න අය. ඒ වගේම සමහර අය සිටිනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඊට විසින් දසපන්තෙන් බැහැරව දසපන්තේ අධ්‍යාත්මයත්වෙන් වගේ මේ බාහිර දේවල් දිහා බලමින් කටයුතු කරන ආකාරය. ඉතින් මට හිතෙනවා වර්තමාන ලෝකයේ යථාර්ථ දෙස බලද්දී අපිට හුඟක් දේවල් පේනවා. ඒකට මම පුංචි උදාහරණයක් අපි දෙන්නම් තව එකක්. අපි අහලා තියෙනවා තෙරේසා මෞතුමිය ගැන. තෙරේසා මෞතුමිය දැන් ඇයගේ මව්බිම වුණේ යුරෝපයේ මව්බිම සිටපු ඇය ಭಾರತ දේශ ඉන්දියාවට ඇවිල්ලා ඇය ආරම්භ කළා මේ සේවාව සහෝදර දයා සේවය. ඇය ඇවිත් මොකන්ද කළේ? ඒ රටේ ජනතාව සමීප දකින්න ඇති ඇගේ ඇඳුම අර සුදු වස නිල් පාට අර බෝඩරේ තියෙන ඇඳුම ඇඳලා ඇය ජනතාව ගියාම මොකද ඇය කරන්නේ? අර පාරවල් වැටිලා ඉන්න මගදාල් තියෙන මිනිස්සුන් රෝගී අයවගෙන කුඩා අත්හන් ලැබු කුඩා දරුණු ගෙනල්ලා ඇගේ නිවාසයේ තබාගෙන බැලුවා. ඒ අයට පේන්නේ මෙතන ආගම් ભેදයකින් කිසිම ભેදයකින් එතන අපි දකිනවා විශේෂයෙන් ಭಾರತයේ තිබෙනවා ආගම් ભેද, කුල ભેද, ජාති හුඟක් තියෙන ස්ථානයක්. නමුත් තෙරේසා මෞතුමියගේ ඒ මානව ක්‍රියාව තුළ අපි කිසිම ආගම් ભેදයකින් තොරව එය සම්බන්ධ ඇගේ සේවා යන ආකාරය. ඉතින් මම පැහැදිලි කරන්නේ අද ලෝකයේ තුල අර දසපන්තේ ආධ්‍යාත්මිකත්වයේ එය තමන්ගේ ජීවිත සම්බන්ධ කරගත්තු අය ලොකු සේවාවක් ඉෂ්ට කරනවා. ප්‍රේමයේ බලය ලෝකයට පෙන්වනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ඒක නැත්නම් තැන්වල තමයි අපි දකින්නේ වියවුල් සහ ගැටලු සත්වය. ඒක පැහැදිලි කරන්න පුළුවන්. සිරිල් මහත්මයා මේ දසපනත පිළිබඳව කිතුණු සමාජය තුළ එදා තිබ්බ ආකල්ප මොනවද? අද තියෙන ආකල්ප මොනවද? එදා කියන්නේ ඉතිහාසයේ මේක දැඩි නීති රීති වශයෙන් දැක්කේ. සැබෑව එකම දෙවියන්ට වන්දනා කරව. සතියේ එක දවසක් මම වෙනුවෙන් වෙන් කළා. එදා අර පියතුමා කිව්වා වගේ බිම වැටෙන අරුංගලයක්වත් එහෙඳින්න බෑ. ඒක පාපයක්. සම්පූර්ණයෙන්ම දෙවියන්ට කැප කරන්න ඕන. ඒ දෙවියන් වහන්සේ දවස් 7න් ලෝකෙම වල 6න් 7 වෙනි දවසේ නිවාඩු ගත්තා කියනවනේ. ඒකනේ සබතේ මුල. ඒ 7 වෙනි දවසේ නිවාඩු ගන්න. ක්‍රිස්තුස් මා කියනවා ඔබේ ශරීරයටත් නිවාඩුවක් අවශ්‍යයි. දෙවියන් වහන්සේ කියනවා ඔබේ ශරීරයටත් මොසෙස්ට කියනවා මිනිසුන්ගේ ශරීර වලටත් නිවාඩුව අවශ්‍යයි. මේ යන්ත්‍ර දවසක් නිවාඩු දෙන්නේ අලුත් වැඩියා කරන්නේ සර්විස් කරන්නේ ඒ වගේ. ඔබේ සේවකයාටත් නිවාඩු දෙන්න ඕන. මුළු සතිය පුරාම වැඩ ගන්න එපා. දිනක් නිවාඩු දෙන්න. එතනින් තමයි සබත ආවේ. ඉතින් එදා තිබිච්ච ඒ නීති රීති පව් කාලෙ වෙද්දී බොහොම සරල වුණා. හැබැයි කිසියම් කේන්ද්‍රීය
යහපත් සමාජයකට යොමු කරන නීති රීති ටිකක් තමයි තිබුණේ. පළවෙනි එකෙන් කිව්වා දෙවියන් වහන්සේට වන්දනා කරන්න. දෙවෙනි එකෙන් කිව්වා බොරු දෙවිවරුන් අදහන්නට යන්න එපා. තුන්වෙනි එකෙන් කිව්වා ඒ වගේම එකක් ඉරු දින නිවාඩු වළංගු කරන්න, සබත් දින නිවාඩු වළංගු කරන්න කියලා. ඒක ඔක්කොම දැඩි ආගමික නීති, දෙවියන්ට වෙන් කරපු නීති. අනිත් සාමාන්‍ය මිනිසුන්ගේ ඒවා. සොරකම් නොකරව, මව්පියන්ට සංග්‍රහ කරව. එක තැනක කියනවා වැරදි හැකින් ගෑනු කෙනෙක් දිහාවත් බලන්න එපා. කාම මිත්‍යාචාරය කියන්නේ ඊටට බරපතලයි. සැමියෙක් නිත්‍ය අනුකූල බිරියක් සමග පෞල් ජීවිතයක් ගෙවමින් තවත් ගැහණියක් එක්ක කායික ඇසුරේ පවත්වනවා නම් ඒක තමයි කාම මිත්‍යාචාරය කියලා තානම් කළේ. ඊට වඩා කියනවා පහු කාලයේ ක්‍රිස්තුසාන්තේ කාලට වටපස්සේ වැරදි සිතුවිල්ලකින් වෙනත් ලිංගිකව වෙනස් කෙනෙක් දිහා බැලීමත් පාපයක් කියලා. ඕවා තමයි දුන්නේ සමාජය යහපත් කරන්නට. ඉතින් ඒවා අද සමාජයේ ඒ පරිවර්තනය ඒ විදිහට වෙලා නැහැ. නමුත් අද තියෙන මේ යහපත් සමාජයට මේවා පාදක වුණා. නූතන මේ කිතුණු බැතිමතුන්ගේ ආකල්පය මොකද්ද? දසපනත ඔවුන් විවේචනය කරනවද නැත්නම් පිළිපදිනවද? දැන් භාවිතේ අඩුයි. මතකත් නැහැ. මට මතකයි මම ගියා අනුරාධපුරයේ එක පල්ලියකට මේ අර පාස්කු කාලෙක. ඒ පල්ලිය ඇතුළේ වෙන තැනම දසපනත ලොකු අකුරෙන් ගහලා තියෙනවා. මම පියතුමා වුණ ගිහලා මොකද මේ වෙන කොහෙවත් මම මේක දකින්නේ වෙන තැන්වල මේ පඳුරු පෙට්ටි ලොකුවට තියෙන්නේ. ලොකුවට සුරුම් තියලා තියෙන්නේ. ඔබ මොකද මේක කරලා තියෙන්නේ කියලා. සිරිල් අපේ මිනිස්සු මේක දන්නේ නැහැ. එක හේතුවක් වුණා පාසල් ආගමික ආයතන වලට තිබිච්ච කාලේ මේව ගම් වලට ගියා. ළමයි අතරට ගියා. ගුරුවරුන්ගෙන් ගියා. 1960ට පෙර. දැන් ඒක වෙනස් වුණා. ඒ සියලු පාසල් රජයට අරගත්තට පස්සේ එදා ආගමික පාසල් තිබිච්ච කාලේ මේවා විෂයක් හැටියට ඉගෙනනවා. ඒකට වෙනම ගුරුවරු හිටියා. වෙනම කාල පරිච්ඡේද 5ක් තිබුණා සතියකට. අද කාල පරිච්ඡේද 2යි. ඒකත් මේ සමුදානය කරලා සියලු ආගම් වල මූලධර්ම උගන්වන තැනට ඇවිල්ලා. ඒ නිසා අද භාවිතය අඩුයි. අද සමහරලාට මේ උසස් පෙළ කරපු ළමයෙකුගෙනුත් අපි අහුවත් 6 වෙනි පරත මොකද්ද කියලා 5 වෙනි පරත මොකද්ද කියලා නෑ දන්නේ නෑ. මේ හේතුව වෙලා තියෙන්නේ ආගමන හැටියට නෙමෙයි අද මේවා මේ මූලධර්ම හැටියට අද යන්නේ නෑ. වෙන වෙන භක්ති අභ්‍යාස වලට, සුරුවම් වලට, ප්‍රතිමා වලට, වත් පිළිවෙත් වලට, වන්දනා ගමන් වලට, චාරිකා වලට අද මේ ක්‍රිස්තියානි ආගම කියන එකත් බර වෙලා. අර මූලධර්ම මිනිසුන්ගෙන් අංගක කැත් වෙලා. මම මේකයි ඉස්සෙල්ලා උදාහරණයකට කිව්වේ. දැන් කාම මිත්‍යාචාරය නොකරව කියලා පනතක් තියෙනවා. තව තියෙනවා 10 වෙනි පනතේ පරදාර ආලය නොකරව. වෙන ස්ත්‍රියකට ආලය නොකරව කියලා. මේක මුසාවියට ගියාම තියෙන ඔක්කොම තියෙන්නේ දික්කසාද නඩුනේ. අවුරුදු 23 24 තියෙනවා එතන. කොහොම ලාභාල මේ ඊයේ පෙරේද විවාහ වෙච්ච සමහර දරුවෙක් ලැබෙන්නත් ඉස්සෙල්ලා දික්කසාද වෙනවා. ඒක කතෝලික පවුලක වෙන්න බැරි දෙයක්. නොවිය යුතු දෙයක්. තද බැඳීමක් නැති කරන්නේ විවාහය කියන ප්‍රසාද නිදානේ. කිතුණු දහම තුල විවාහයෙන් නිවත් වීම නැත්නම් නීති අනුකූල දික්කසාදේ අනුමත කරන්නේ නැද්ද? ලේසියෙන් බෑ. පියතුමායකට විස්තර කරයි පස්සේ ලේසියෙන් බෑ. හැබැයි ඉඩ දෙනවා. ඉඩ දෙන්නේ වෛද්‍ය හේතු මත ඉඩ දෙනවා. හැබැයි පිටරට යන්න විවාහ වෙලා එහෙම කරන්න එහෙම බෑ. එහෙම නරක වැඩක් වෙනවා. ඉතාලිය වගේ රටකට යන්න නම් කතෝලික වෙන්න ඕන. පල්ලිය සහතිකයක් තියෙන්න ඕන. ඒ වගේ වෙලාවට එහෙම වැරදි දේවල් කරනවා. හැබැයි විවාහ වෙච්ච දා අපි දෙන්නට කියනවා නුඹලා දෙදෙනා අද සිට එක්කෙනෙක්. නුඹලා දෙදෙනා අද සිට එක්කෙනෙක්. කායිකවත් එක වෙනවනේ. ඒකේ ගැඹුරු ඇත්තක් තියෙනවා. කායිකවත් එක වෙනවා. එහෙම එක් වෙච්ච දෙන්නෙකුට දරුවෙක් ලැබුණාට පස්සේ තව බැඳීම තර වෙනවා. එහෙම පවුලකට වෙන්නට හරි අමාරුයි. ඉඩ දිය යුතුද කියන එකත් ප්‍රශ්නයක්. වෛද්‍ය හේතුමත් ඉඩ දෙනවා. සමහරලාට මට මතකයි ෆ්‍රැන්සිස් නිකලස් සේනානායක කියලා පියතුමෙක් මේ විවාහ අධිකරණය කියලා එකක් දැන් තියෙනවා අපේ රටේ. විවාහ අධිකරණය කියලා එකක් තියෙනවා කතෝලික සභාව තුළ. ඉන්නම බැරි නම් එකට අවසර දෙනවා, විශේෂ අවසරයක් දෙනවා. නීති අනුකූලව
නිත්‍ය අනුකූලව වෙන් වෙන්නට. එහෙම ඉඩ දෙනවා. නමුත් ලේසි නෑ ඒ වැඩේ. ලේසි නෑ. එකයි පටන් ගත්තේ විවාහ අධිකරණ කොළඹ පදවියේ 1960 දශකේ. දැන් තියෙනවා 3ක්. හේතුව තේරුම් ගන්න පුළුවන් ඇති බහුල වෙලා තියෙනවා. හැබැයි ඒවා ආගමික හේතු නිසා නෙමෙයි මේ විවාහ කැඩෙන්නේ. ලෞකික හේතු නිසා. සමහරලාට සල්ලි. සමහරලාට අවශ්‍ය තරම් දුප්පත්කම. එහෙම නැත්නම් සල්ලි වැඩි වුණාමත් මේක වෙනවා. සමහරලාට අනාචාරයම. ස්ත්‍රීන් සහ පිරිමින් ඉන්නවා ඒකටම ලොල් වෙච්ච. බීමත්කම. එහෙම නැත්නම් ගෙවල් ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, අම්මලගේ තාත්තලගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න, ඥාතීන් අතරින් ඇති වෙන ප්‍රශ්න නිසා ඉන්නම බැරුව යන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට සාධාරණ හේතු බලලා ඊටාම දක්ෂ පූජකවරු 3 දෙනෙක් මම කොළඹ පදවිය ගැනයි වැඩිපුර දන්නේ වෙන් කරලා තියෙනවා. බැරිම නම් ඉඩ දෙන්න කියලා. පියතුමිනේ කියන යමක් කිව්වොත් නෑ ඇත්ත වශයෙන්ම සිරිල් මහත්මයා පැහැදිලි කළා වගේ විවාහ ජීවිතයේ අරමුණ ජීවිතයේ ඔවුන් විවාහය ආරම්භ කරපු දවසේ සිට අවසාන දක්වා ජීවත් වීමයි. ඒතර අපිට කියන ඔවුන් ගන්න පොරොන්දුව ඔබ විවාහයේ අපි කියනවා ප්‍රසාද නිධානයක් කියලා කියන විවාහය. ටිකක් හුදෙක් අපිට දවන දේවස්ථානයේදී අපි හුදෙක් නීතිය අර අත්සන්කරන එක පමණක් නෙවෙයි. අපි ඇත්ත වශයෙන්ම විවාහය සඳහා ලොකු සූදානම් කිරීමක් කරනවා. අපි කියනවා විවාහ අපේක්ෂක සමුළුව කියලා. දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සුමක අපි සේවය කරද්දී අපි මේ පෞල් දෙක අයගෙනාවට පස්සේ ඒ දෙන්නව යවනවා එක්තරා සම්මේලනයක දවසක් පුරා විවාහයේ විවිධ පැතිකඩ ආගමික පැතිකඩ ආර්ථික පැතිකඩ මනෝවිද්‍යාව හරි අදහස් ගැලපෙනවාද කියන මනෝවිද්‍යාත්මක පැතිකඩ ලිංගිකත්වයේ පැතිකඩ මේ ඔක්කොම කියා දෙනවා. කියා දීලා තමයි ඒගොල්ලන්ට අර විවාහයේ මේ අපි එකට කියන ප්‍රසාද නිධානය ලබා දෙන්නේ. එතනදී එක දෙයක් පැහැදිලි අරමුණ කියලා කියන්නේ මොකද්ද? මේ විවාහයේ සැබෑ අරමුණ මේ ආපු පුරුෂයා සහ ස්ත්‍රිය ආපු දෙදෙනා ඔවුන්ගේ ජීවිතේ ලස්සන පෞල් ජීවිතයක් ගොඩ නැගීම. එතකොට එහිදී දවුන් ගන්න පළවෙනි පොරොන්දු එක ලස්සන විවාහ මම හිතන්නේ ඔබ දැකලා ඇතිනේ. මම පුරුෂයා මගේ බාහිර ඔබව පිළිගනිමි වාසනාවත් කළද අවාසනාවක් කළද ලෙඩේදී දුක සැපේදීද ඔබට විශ්වාසවන්තව පොරොන්දු වෙමි. ලස්සන පොරොන්දුවක් ගන්නවායි. එතකොට ඒක තමයි විවාහය අපි අතර සැබෑ අරමුණ. නමුත් තර්සිල් මහත්මයා පැහැදිලි කළා ඒ වගේම අද සුදු කතෝලික සභාව තේරුම් ගන්නවා සමහර අවස්ථාවලදී මේ දෙදෙනාගේ විතර අර අපිකට කියනවා විවාහ ජීවිතය සඳහා මූලික දෙයක් තමයි ඇතුළාන්ත එකඟතාවය. අපි කියනවා අර කියන ගැළපෙන අපි එකට පෑහෙන ගතිය තියෙනවානේ. ඒතකොට ඒක තුල තියෙනවා අපි ආගමික වශයෙන් පමණක් නෙවෙයි. ඒතර මානසික වශයෙන්, කායික වශයෙන් සමහර විට අපි ඒවලට කියනවා අවහිරතා කියලා. විවාහයට සමහර අවස්ථා තියෙන අවහිරතා. ඒ අවහිරතා තුල සමහර විට අපිට එක්තරා ආකාරයකට මෙදෙන එකට ජීවත් වෙන්න බැරි නම් අද ඒකට අවසර තියෙනවා. අපි ඒකට කියනවා සබාව තුළ මේ විවාහය එක්තරා නිෂ්ප්‍රභා කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ සඳහා පියවර අපිට මම කියවේ පියතුමන්ලා සිටිනෙක් සිටිනවා. පියතුමන්ලා අපි ඒකට විවාහ අධිකරණය කියලා කියන්නේ ඒකට. ඒක කරුණු හොඳට විමසලා බලලා සැබවින්ම මේ දෙදෙනාට ජීවත් වෙන්න අපහසු නම් විවිධ අපිට සමාජයට එක්තරා ආකාරයකට ඔවුන්ගේ ශාරීරික යම් කිසි ගැටලුකම් තියෙන්න පුළුවන්. ඒ අතර මානසිකව දෙන්න කොහොමවත් ගැලපෙන්නේ නැතිනම්. ඒ වගේම තවත් සමහර වෙලාවට මේ අපිට පේනවා අපි නොදන්නා යම් ආකාරයක ඇබ්බැහිවීම ආදී නිසා තිබෙන සම්බන්ධතාවයන් තවත් බැරි නම් ඒ ඔක්කොන්ට වඩා විශ්ව ආදරය කරන බැරි නම් අපිට පේනවා යම්ස බින්ද වැටි තිබෙනවා නම් ඒ කරුණු හොඳට හොයලා බලලා කිරලා බලලා ඒක අවස්ථා දෙනවාද. නමුත් අද මම පැහැදිලි කියන දෙයක් තමයි ඇත වශයෙන්ම අභියෝග තිබුණත් අද හුඟක් පවුල්වල අපි දකිනවා විවාහයේ තිබෙනා උතුම්කම රැක ගන්නට අපි කාර්යසභා දෙන්නා වූ ඒ නැඹුරුව දෙන දසපන්තින් දෙනවා. දසපන්තින් අපිට කියන දෙයක් තමයි අයහපත් ලෙස කාමයේ නොහැසිරෙන්න. දසපන්තියේ 6 වෙනි පනත. ඒ වගේම අන්තිම කියන අන් පවුල විශ්ින්ට ඇලුම් නොකරන්න. ඔබට අයිති නෑ. අර අපි කියනවා තමගේ පවුලට බාහිර තැනක පවුලට අපි යන්නේ. ඒතර ඒක දසපන්ත හරි ප්‍රායෝගිකයි. ඇත්ත පැහැදිලි කරලා ඒ දිසුල අපිට දැක්මක් ලබා දෙනවා. ඉතින් අද අර අද වගේ කාලයක විවාහයට අභියෝගය තියෙනකොට ඒ වගේම දික්කසාදේ පිළිබඳ යම් හේතු පැනනගිනකොට දසපන්ත අපිට දෙන දැක්මක්. නමුත් ඒ දැක්ම තුල අද අපි තේරුම් ගන්න තියෙන යම් හේතුමයි ඉස්සලා කිව්වා වගේ අවසර ලබා දීලා තියෙනවා කියලා පැහැදිලි කරන්න පුළුවන්. පියතුමනි කිතුණු දහම තුළ පූජ්‍ය පක්ෂයට දසපනතින් එහා ගියපු විනය ශික්ෂාවන් තියෙනවද? ඇත්ත වශයෙන්ම දැන් දසපන්ත කියන එක පොදු
හැමදාම අතර පූජක ඕනෑම කිතුණු බැතිමතෙකුට. ඕනෑම කිතුබන්තර පියතුමා පූජකවරුන්ට තමයි. ඒක පූජකවරුන් එතකොට අපිට කියන්නේ අත් වශයෙන් පූජකවරු කියලා කියන්නේ ජනතාව අතරින් එන අය ජනතාව සේවය කිරීම සඳහා ඔවුන්ට දැන් ඔවුන්ගේ ඔවුන් ඒ අතර තියෙන ඔබ කියපු එක කාරණා පූජකවරුන්ගේ ඔවුන් පොරොන්දු අපි දැන් සමහරට අපි ගන්නවා අර ප්‍රතිඥා වගේ ගන්නවා ඒක තමයි සාමාන්‍ය කියන ඒතර අපි කියනවා අර මේ අවිවාහක බව අපි කියනවා බඹසර පූජක දිවියේ බඹසර තියෙනවා. ඒ වගේම කීකරුකම. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම රජගුරුතුමා යටතේ සභාවේ ශ්‍රේෂ්ඨයන්ට කීකරු වීමකම. ඒ වගේම තව දෙයක් තමයි අපි ඒකට කියනවා මේ මොකද්ද දිලිඳුකම් සාමාන්‍යයෙන් අත් වශයෙන් තෝ පොරොන්දුක් ගන්න ඉතින් අපේ පැවිදි නිකායන් නේද දිලිඳුකම. එතකොට අර අපි කියනවා මේ කීකරුකම දිලිඳුකම අතර වෘත ශුද්ධිය ආදි වශයෙන් දැනුම් දෙන මේ දේවල් ඇවිල්ලා අර දසපන්තර පරිබාහිර දේවල් නෙමෙයි දසපන්තර තුල මේ අයගේ ජීවන රටාව වෙනස්. ඒ කියන්නේ පෞල් ජීවිතයක් නෙවෙයිනේ. පෞල් ජීවිතයක තියෙන රටාවට වඩා පැවිදි කෙනෙක් ජීවත් වෙන රටාව වෙනස්. නමුත් උන් ජීවත් වෙන්නේ එකම සමාජය තුල. දසපන්ත කාටත් පොදුයි. නමුත් හැසිරෙන තමන්ගේ හැසිරෙන අපි කියන තමන්ගේ දූත සේවාව තමන්ගේ කාර්ය කරන ආකාරය වෙනස්. ඒකයි. සිරිල් මහත්මයා මේ දසපනත ප්‍රායෝගික නොවන අවස්ථා තියෙනවද විශේෂයෙන්ම වර්තමානයේට ගැලපෙන ආකාරයට ප්‍රායෝගික නොවේ කියලා හිතන තැන් තියෙනවද? නෑ. එහෙම නෑ. මේක දුන්නේ අවුරුදු දසදහස් ගන්නකට ඉස්සර වුණත් ඊට පස්සේ පවත්වාගෙන යනකොට පරම්පරාවට ඇවිල්ලා අද දක්වා ඇවිල්ලා තියෙනවා වුණත් හරිම ප්‍රායෝගිකයි. දැන් අර මම කිව්වේ එක දෙවියෙක් අදහන්න. පළවෙනි 53ෙම තියෙන්නේ ඔබ ප්‍රේමවන්ත කෙනෙක් වෙන්න කාටද? ගොඩවල් දෙයකට. එකක් සමාජයට ඔබත් එක්ක ඉන්න ගිහි සමාජයට. අනිත් එක ඔබ අදහන ආගමට. එදා ආගම කිව්වේ නෑ. එදා කිව්වේ දෙවියන් කියලා. ඒත් දෙවියන්ට ඔබ ගරු කරනවා නම් නමස්කාර කරනවා නම් ආදරය කරනවා නම් ඒක පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකද දෙවියෙක් අපි දැකලා නැහැනේ. මේ ලෝකේ කවුරුත් දෙවියන් වහන්සේ කියන කෙනා දැකලා නැහැ. නමුත් දෙවියන්ට ගරු කරනවා කියලා කියනවා. මේකේ කියන පැහැදිලි ඔබ දෙවියන්ට ගරු කරනවා නම් ඒක පේන්න ඕන ඔබ ජීවත් වෙන සමාජයේ ඔබ අනිත් මිනිස්සුන්ට ගරු කරන්න ඕන. අම්මට තාත්තට සලකන්න ඕන. ඔබට බොරු කියන්න බෑ. ඔබට සොරකම් කරන්න බෑ. ඔබට අනිත් සින්දේස බලන්න බෑ. කාමුකව බලන්න බෑ. ඔබට තණ්හාදීක වෙන්නත් බෑ. මේ පංචශීලයේ තියෙනවම තමයි. තණ්හාදීක වෙන්න බෑ. ඔබට වැඩියෙන් එකතු කරගන්නත් බෑ. අනුන්ට නොදී අනුන්ගේ දේ හොරකම් කරගන්නත් බෑ. මේ ඔක්කොම ප්‍රායෝගිකයි. මේව ප්‍රායෝගික නැහැ කියලා කියන්න බෑ. වැඩේ ප්‍රායෝගික වුණාට අදට ගැලපෙනවා වුණාට අපේ මිනිස්සු කීයෙන් කී දෙනාද මේක නීතියක් හැටියට පිළිගරම් කරන්නේ. නීතියක් වෙන්න ඕනේ නැහැ. නීතිය අපි දකින්නේ අවහිරතාවය හැටියට. සාමාන්‍ය ජීවිතේ සොරකම් නොකර හිටියාම හරියනේ. හැබැයි රීතියක් කරගන්න පුළුවන් නීතියක් නොවුනත්. ඔව් රීතියක් වෙලත් නැහැ සමහර තැන්වල. ඒක තමයි අවාසනාව. අපි උඩින් ඉඳලම ගම්මුකෝ පල්ලෙහාට. අපේ රටේ ආගමික සංවිධානවල, දේශපාලන සංවිධානවල, ආණ්ඩුව කියන ආයතනේ, පාසලක, ගෙදරක නෑ කනගාටුයි. හැබැයි මේ ඔයාලා වගේ මාධ්‍ය ආයතන වලට තියෙන යුතුයකමක් තමයි මේ සියලු ආගම් වල තියෙන මූලික හර මිනිසුන්ගේ හිත වලට කාවද්දන එක. මම හිතුවා බාහයි කියලා මොකද්ද පළවෙනි පනත? මොකද්ද දෙවෙනි පනත? මොකද්ද තුන්වෙනි පනත කියලා. පියද වෙන්නේ? මේවා කිතුන නෙමෙයි. සොරකම් නොකරන්න කියන එකේ ආගමක් තියනවද? පරසිතකින් අනිශ්චිත දේශ බලන් එපා කියන එකේ ආගමක් තියනවද? තණ්හාදීක වෙන්න එපා කියන එකේ ආගමක් තියනවද? යහපත් මිනිසෙක් වෙන්න කියන එකේ ආගමක් තියනවද? ආගමික ප්‍රචාරයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු ජීවත් වෙන ක්‍රමයක්. අර එදා සමාජයට මේක ආඥාදායකව දෙන්න උනා. ඒ තරම් දුසිරිතට බර වෙච්ච සමාජයක් ඒ පලස්තීන මේ යුදා සමාජයේ තිබුණා. ඒක වෙනස් කරන්න තමයි තදින් කවලා නොකලොත් පව් දඬුවම් මරණුන් නරකාදී මරණීය පව් කියලා කිව්වේ. ආඥාවක්. එදා එහෙම කියන්න වුණා. දැන් අපි ඉස්කෝලේ එක ඡණ්ඩ කොල්ලෙක් මෙල්ල කරගන්නේ හොඳ ළමයෙකුට ඔළුවේ නැත ගන්නවා වගේ ආදරය කරනවා වගේ නෙමෙයිනේ වෙනස්නේ. එහෙම වුණා එදා. අද එහෙම වෙන්න ඕනේ නැහැ. එදා මෙහෙම අධ්‍යාපනය පැතිරිලා තිබුණේ නැහැ. නේද? ලෝකේ සමාජ සම්බන්ධතා මෙච්චර තිබුණේ නැහැ. ඒ වහල් මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. තව ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙ මෙහෙම දිනුනේ කියලා දැනගෙන හිටියේ නැහැ. එහෙම ලෝකයකට තමයි අර ආඥාව දුන්නේ. එදා ඔයාලට ආඥා කියලාමයි කිව්වේ.
ආඥා කියලා ඒකෙම තියෙනවා ගැඹුරින් කාවද්දන ගතියක්. ඉතින් ප්‍රායෝගික නැත්තේ නෑ. හරි ප්‍රායෝගිකයි. මිනිස්සු අතර භාවිතා වෙන්නේ නැති එක තමයි වැඩි. ඒ අතර මේ ආගම් විසින්ම මේව කාවද්දන්නේ නෑනේ අද. අද පල්ලියකට එන කෙනෙකුට කියනවාද සොරකම් කරන්න එපා කියලා. නේද? මම දන්නවා කිතුනේ ඇමති කෙනෙක් හිටියා. ඒ ගෙදර මිනිමරුවක් වුණා. අපචාර ක්‍රියාවක් නිසා මිනිහා ඉතින් සමාවිල්ල ගත්තයි කියලා කිව්වා රදගුරු ළම කෙනෙක් ළඟට. ඇවිල්ලා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම උඩ ඉඳලම මේ අපචාර තියෙනවා. මේවට විරුද්ධ වැඩ වෙනවා. එක හොඳ දෙයක් තියෙනවා. ග්‍රාමීය කිතුණුවන් අතර මේවා තියෙනවා. දුප්පත් කිතුණුවන් අතර මේවා තියෙනවා. දේශපාලනේ නොකරන කිතුණුවන් අතර මේවා තියෙනවා. අනුන්ගේ දේ සොරකම් කර නොගන්න යහපත් මිනිස්සු තාම ග්‍රාමීයව ඉන්නවා. දීවරයන් අතර ඉන්නවා. ගුරුවරු අතර ඉන්නවා. දේශපාලකයෝ අතර නම් දකින්නම නැති තරම්. ඉතින් අපිට දොස් කියන්න ඕනේ නෑ. අපිට මේක කියලා දෙන්න පුළුවන්. දැන් මේ වගේ ආයතන විසින් ඊටාම කළ යුතු දෙයක්. ඔබතුමිය අර පියතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මේකට වඩා වෙනත් දෙයක් තියනවද කියලා පූජකවරුන්ට. තියෙනවා. පියතුමා එක පැහැදිලි කළා. එකක් කතෝලික පියවරුන්ට තමයි මේක බලවත් වෙන්නේ. බඹසර රකින්න ඕන. විවාහ වෙන්න බෑ. රදුගුරුවරයාට අනිවාර්යයෙන්ම කීකරු වෙන්න ඕන. දැන් මම ගෙදර හිටියනම් ගිහියෙක් ඇටියට මම තාත්තට කීකරු වෙන්න බෑ. අම්මට කීකරු වෙන්න බෑ. මේ අය ගෙවල් හැරලා දාපු අය සියලු තණ්හා දුරු කරලා මේ සමාජ සේවයක් සමග ආගමික සේවයක් කරන අය. ඒගොල්ලන්ගේ නායකයෙක් ඉන්නවා. නායකයට කීකරු වෙන්න ඕන. ඒක තමයි පියතුමා කිව්වේ කීකරුකම, වෘත සුද්ධිය. හතරවෙනි එක තමයි දිලිඳුකම. ක්‍රිස්තුතුමා අන්තිම දිලිඳෙක්. එක අඳනයන්වල තිබුණේ. ඉන්න තැනක්වත් තිබුණේ නැහැ. මට හිස දබා ගන්න කොට්ටයක්වත් නැහැ කියලා ක්‍රිස්තුතුමා එක තැනක් කියනවා. ඒ තරම් දිලිඳුයි. ඒ විතරක් නෙමෙයි. එතුමා සොයාගෙන ගියේ කාවද? රෝගීන්, නූගතුන්, දිලිඳුන් නේද? ඒ වගේ ජීවිතයක් ගත කරන්න කියලා මේ ඇයට කියනවා. ගිහි අපට එහෙම කියන්නේ නැහැ. ගිහි අපට කියනවා අර 10ට අනුකූලව ජීවත් වෙන්න කියලා. ඒ නිසා දුවේ මේක ප්‍රායෝගිකයි. හොඳයි කාලාත්‍රේ කතා බහ තුළින් අපි සෝදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු දස පනත සහ කිතුණුව පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව දස පනත සහ කිතුණුව. පියතුමනි, දස පනත නොරකින්න නැත්නම් දස පනතේ ආක්ෂාවන් වලට අනුකූල නොවන කිතුණුව පාපයකට ලක් වෙනවද? නැත්නම් මොකද වෙන්නේ? ඇත්ත වශයෙන්ම දසපන්තට යොමු නොවන අය කියන්නේ දසපන්ත ජීවිතේ ගත කරන්නේ නැහැ කියන අය මම හිතන්නේ ඒ අය අවතීන වෙලා තියෙන්නේ සාර්ථක ජීවිත මාර්ගයකට නෙවෙයි. මොකද දසපන්ත අපට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට එක්තරා විදියක සමාජ ජීවත් වෙන්නට මාර්ගපදිස ලබා දෙනවා. ඉතින් අපි අර සිංහලෙන් කියමනක් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ වගේ ජීවිතේ අපි යනකොට අපේ ජීවිතේ මූලික ධර්මතා අපි තේරුම් ගන්නට උන කරනවා. ඉතින් ඔබ ඇහුවේ දසපන්තර අනුව නොවන පාපයක් සිදු වෙනවද කියන එකයි. දැන් ඇත්ත වශයෙන්ම අපි සලකලා බැලුවොත් දැන් 50 දස්සේ දේශ බලනකොට ඒකෙන් මොකක්ද අපිට දෙන්නේ? දැන් 50 දස්සේ පැරණි භාෂාවකින් ඒක පැරණි භාෂා ශෛලියෙන් තිබුණාට ඒකේ තියෙන හරය අපිට හැම යුගයකටම ගැලපෙනවා. ඉතින් අපිට ගැලපෙන ආකාරයට අපි තේරුම් ගන්නේ නැත්නම් මම හිතන්නේ එක්තරා විදියකට අපිට යා යුතු මග අපි හිතාමතාම ඉන් බැහැරවීමක් වගේ අපි සිදු කරන්න යන්නේ. දැන් මම මේකට පැහැදිලි කළොතින් අපි දසපන්නතේ ඉදිරිපත් කරන මූලික දේවල් වන අපි ගනිමු. දැන් අතන දෙවියන් ඔබ දෙවියන් සමග සම්බන්ධතාවය දෙවියන්ට ඔබ ආදරය කරනවා කියන එක අදහස ඔබ ඒ දෙවියන්ට දක්වන ආදරේ සමාජය තුළ ඔබ කොහොමද දකින්න? ඔබට දැන් අපිට ඇත්ත වශයෙන්ම වර්තමාන ලෝකයේ තුල විවිධ ආගම් වශයෙන් අපත. නමුත් හැම ආගමක් තුලම අපි දකින දෙයක් තමයි අර ලෝතුරු බව. මම හිතන්නේ ඒක වැදගත් දෙයක්. සමහරවිට සමහර කෙනෙක් අපි බෞද්ධ කෙනෙක් වෙන්නට පුළුවන්. හින්දු බැතිමතෙක් වෙන්නට පුළුවන්. කතෝලික බැතිමතෙක්, ක්‍රිස්තුව බැතිමතෙක් වෙන්න පුළුවන්. නමුත් අපි මූලික වශයෙන් දකින දෙයක් තමයි ලෝතුරු බව. අපි කවුද අපි ලෞකිකයන් ඒ ලෞකිකත්වයෙන් ඔබට මේක මිනිස්කමේ ලස්සන අංගයක්. අපි හැමතිස්සෙම ලෞකිකත්වයේ තුල අපි දැන් ජීවත් වෙන ලෞකික හැමතිස්සෙම වටනවා. අපි
බලමු දැන් අපි සමහර ලාවට අර පොළවක මණිකක් අපි ගත්තොත් අර මඩගොඩේ තියෙන අපි පොළවේ පස්සම තියෙන මණිකක් අරන් උඩට ගත්තාම ඒ මණික ලස්සන අපි ඒක දියමන්තියක් නෑ ඒක ඔප දැම්මාම තමයි ඒකේ අගේ වැඩි වෙන්නේ. ඒ වගේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට හුඟක් වැදගත් වෙන කාරණාවක් තමයි අර දහම් හරයන්. දහම් හරයන් අපි හරියාකාරව වටහා ගත්තොත් අපිට අර ජීවිතේ ඒ ලෞතුරු බව වෙත යොමු වන්නට. අපි ඒක මම අදහස් කරන්නේ ඒකයි කියන්නේ අපි මනුෂ්‍ය ජීවිතයේ හැමතිස්සෙම අපිට පෙන්눔 කරනවා නිකන් අර සීමිත කියන්නේ අපි කියන ලෞකිකත්වයේ තුල සීමිත දිගට වඩා ඒ ඔසවන ජීවිතය ඔසවාලන දෙයක්. දැන් මම පුංචි එකක් උදාහරණයක් ගන්න. අපි කෙනෙක් අපි කටයුතු කරනකොට මම සේවය කරනවා අපි කියමු ගුරුවරු මෙතුමත් ගුරුවරයෙක්. අපි ගුරුවරයෙක් සේවය කරනවා. අපි මං හිතන්නේ ගුරු වෘත්තිය කියනට වඩා ගුරු සේවාව කියන වචනේ වැදගත්. ඒතර අපි සමහර ලාවට ගුරු දේවේ අපි ගුරු මෑන් අපේ අර ඉංග්‍රීසි භාෂාවේ එක එන්නේ නැහැ. ටීචර් කියලා කියන්නේ. ටීචර් කිව්වට ඒක එච්චර එන්නේ දෙයක් නෙවෙයි. නමුත් අපි ගත්තොත් අපේ සිංහල භාෂා ශෛලිය තුල ගුරු පියා, ගුරු මෑණියෝ, ගුරු දේවී බලන්න එතකොට මේ චරිතය තුලින් මේ දරුවෝ දකින්නේ ලෝතුරු බවක්. මට හිතෙනවා ඒක හරි වැදගත් මේ දසපනත තුලින් අපිට දෙනවා මේ ලෝකයේ තුල තිබෙනා වූ දේවල් එක්තරා විදිහට ඉතරා ඉහළ මට්ටමට අධ්‍යාත්ම ඔසවන්නට. මට අද ඒක අවශ්‍යයි. අද හුඟක් වෙලාවට මට හිතෙනවා අපි ජීවිත සමාජය තුළ තිබෙන වාණ්‍යකරණය, වාණිජත්වය, තරඟකාරීත්වය ආදී තුළ මම දකින්නේ අපගේ අර දහම් හරයන් උඩට මතුවෙන්නේ නැහැ. දහම් හරය උඩට මතුවෙන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවලදී අපි දකින්න ওই විශේෂ කතා අපි කියන්නේ ඇත්තටම පැවිදියාගේ පැවිදියාගේ පව දැන් කෙනෙකුගේ පැවිදියාය තුළින් දකින්නට උන කරනවා. සමහර විට අනිත් අයගේ මනස සිත් පහන් කරන සිත් ඔසවන. සමහරට ඒ දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඒ දේ වෙන්නේ මොකද්ද? අපි මනුෂ්‍යත්වය තුළ අප කවුරුත් අපි හැම ආගම පෙන්වා දෙනවා ලෞතුරු බව අපි වැටහා ගන්න. ඉතින් මම ඒක පැහැදිලි කරලා කියන්නට මුලදීම. අත් වශයෙන්ම අද ඒ දේ රකින්න නැත්නම් අපි ලොකු දෙයක් කරනවා. දැන් සමහර අය මම දකිනවා මම කතා කරලා තියෙනවා සමහර විට අද සමහර අය ඔය උසස් ලෙසයි කියන සමහර අයගේ ජීවිත තුළ සමහර කෙනා පරස්පර දේවල් ඒගොල්ලෝ දකිනවා. සමහර ගා ජනප්‍රිය පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ තැනත්තාගේ ජීවිතෙන් අපිට එච්චර බලපෑමක් නැහැ. ලොකු ධනවතෙක් වෙන්න පුළුවන්. සමාජයේ ලොකු වකිම දන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ බලපෑමක් නැහැ. ඊට වඩා සාම සරල කෙනෙක් ඉන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තාගේ ක්‍රියාකදාමය තුළ යාට පුළුවන් වෙනවා සමහරට අර අපි කියමු කෙනෙකුගේ ජීවිතවල පහන් හැඟීම් දනවන්න. මම හිතන අද අපිට ඒක අවශ්‍යයි. දැන් මේ දසපන්ත කියන එකේ ලියුනේ වසර 2000කට විතර කලින්. අපි එතන කියනවා එකක සොරකම් නොකරව. දැන් අපි ඒකට අපි තව ටිකක් අද කලු. අනිත් සතු දේ සුරකිමු. අර සොරකම් නොකර කියන ආඥාව අපිට ගේන්න පුළුවන් ලස්සන ලෝතුරයක් වත්තට අපි හරව ගන්න පුළුවන්. යෝජනාවක් විදිහට. යෝජනාවක්. ඒක ආඥාව නෙමෙයි හොඳයි. යෝජනාව. අපිට ඇයි අපි අපි ඒතර අද අපගේ වෑයමේ විය යුත්තේ වර්තමාන කාල තුලේ අර දහම් හරයන්. දැන් අපි දැන් අපි පංචශීලයේ ගත්තොත් අපි ගත්තොත් මුසාවාදා හේරමනසිකවද. ඒතර අපි සත්‍ය අපි කරන්නේ සත්‍ය වර්ධනය කරන්න අපි යෝජනා කරන අපි අන්න ඒ නැඹුරු අද සමාජ තුළ ඇති කරන්න ඕනේ කියලා මම හිතන්නේ. විශේෂයෙන් මේ ජීවත් වෙන තරඟකාරී සමාජය තුළ මට හිතෙනවා අපි එක්තරා ආකාරයකට අපි අතරමං වෙලා වගේ. අපි එකතැන පල් වෙන ගතියක් තියෙනවා. මනුෂ්‍ය ජීවිතේ ඉහළට යන්නට ඕන කරනවා. ඉතින් මට හිතෙනවා දසපනත අපිට දෙනවා ඒ දේ. ඒ වගේම හුඟක් ආගම්වල මම දකින දෙයක් තමයි සමහර ආගම් වල ඔය අපි ගත්ත බුදු දහමේ මම කිව්වාගේ පංචශීලය. එතකොට ඉස්ලාම් දහමේ තියෙන හුඟක් අර සමහර ලස්සන හුඟක් ප්‍රතිපත්ති මාලාවල්. ඒ වගේම අර මේ අපි දකිනවා සමහර චීනයේ සෙන් බුදුහාම සමුගක් තැන්වල තිබෙන. ඒ දවල් තියෙන මම දකින දෙයක් තමයි අර මානව දයාව ඔස්සේ කියන්නේ කොන්ෆියුසියස් කියන ඒ චීන දාර්ශනිකයා. එයා කියන දෙයක් තමයි නොදකින ඔබ දෙවියන් ඔබට දකින්නට පුළුවන් වෙනවා. අපිට කියන මේ ලෞතුරු ක්‍රියාකාරීත්වයට අපි ඇස් විවෘත කරනවා. ඒ කියන්නේ අර සත්‍ය ආදී තියෙන තැන සමහරට ඔබ නොදකින දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ දාර්ශනිකයා වෙන පැත්තකින් බලන්නේ ඒක. ඉතින් මට හිතෙනවා අපි දැන් ජීවත් වෙන්නේ 21 වෙනි සතවර්ෂය. අපි ජීවත් වෙන සතවර්ෂයේදී අපිට හැකියාවක් තියෙන තෝරන මේ දසපනතින් අපිට ඉදිරිපත් කරන ඒ දහම් හරයන් සැබවින්ම අපිට මේක තව ඉදිරි සතවර්ෂවල ගෙනියන්න පුළුවන් දැක්මක් අපිට දෙනවා. ඒ දැක්ම හරියාකාර ගල. ඉතින් මට හරි සන්තෝෂයි මම එක්තරා ආකාරයෙන් මම අපේ සිරිල් මහත්මයාගේ ඇහුවා මේ දසපන්ත මේ නත්තල් සමයට සම්බන්ධ කරපුවාම ඔබ තෝර ගැනීම ගැන මම කිව්වා ඒක මට හරි පුදුම අභියෝගයක් වුණා. මම දැක්ක කොහොමද ඒක
ඇත්ත වශයෙන්ම දැන් නත්තල තුලින් ක්‍රිස්තුස් වහන්සේ අපි දකින්නේ අපි උන්වහන්සේ තියෙන විරුද්ධ ලෝකයට විමුක්තිය ගෙනන්න ආපු ස්වාමීන් අපි කියන්නේ ගැලවුම්කාරන් වශයෙන් අපි හඳුනා කිතු දහම තුල. කිතු දහම උන්වහන්සේ කියන්නේ අර පාපයට වැටුණු ජනතාව නංවන බිඳී ගිය දෙව් මිනිස් සබඳියාව. දැන් අපි කියනවා අර මේකෙන් පෙන්눔 කරනවා මොකද්ද මේ දසපන්තියෙන් පෙන්눔 කරනවා දේව ආදරයයි මිනිස් ආදරයයි දෙක එකට යන්නේ. දෙවියන්ට සැබවින් ආදරය කර කන්තයට බෑ සහෝදරය ජනතාවට වෛර කරන්න. සමාජය තුළ අයහපත අයුක්තිය කරන කෙනෙකුට බෑ දෙවියන්ට ආදරය කියලා කියන්නට. මේ දෙකට ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඒ දෙබිඩි බව ඈත් කරලා මිනිසුන්ගේ සැබෑ විමුක්තිය ලබා දෙක අපි උන්වහන්සේගේ ගැලවුම්කාරයන් කියන වචනේ. දෙව් මිනිස් සබඳියාව යලි ඇති කරපු තැනැත්තන් විදියට. ඉතින් අද මේ නත්තල තුළ මම දැක්කේ ඉතින් මේක ගත්තාම මම නිකන් කල්පනා කළා අද එනකොට අපි කොහොමද අපි දකිනවා පුරාණ ගිවිසුමේ ඒ කියන්නේ අර දසපන්ත ලියුණු අවදී දේශ කතා කරපුවම ඒ අය මේ අනාගතයේදී මේ ජනතාවගේ අර පරිහාන දප දෙවියන් වහන්සේම ගැලුම්කාර මතුර එවයි කියන බලාපොරොත්තු තිබුණා. අපි සුද බයිබලයේ තිබෙනවා දිවැසිවරු කියලා එක පොත් කාණ්ඩයක් තියෙනවා. ඒතර ඒකේ තියෙන එක දෙයක් තමයි මේ දසපනත පිළිගත්තු ජනතාවගේ ජීවිත ලොකු පිරිහීමක් ඇති වෙලා තියෙනවා. මේ ජනතාවගේ දෙවියන් වතුයි දසපන්තේ ප්‍රතිපත්ති ඔවුන්ගේ ජීවිත බලපෑමක් ඇති කළා නැහැ. එන්න පරිහානය. ඒතර මේ පරිහානයට මේ ජනතාවට නිවහල් බව ලබා දුන්නු දෙවියන් වහන්සේ අතන උන්වහන්සේ පොරොන්දු විචාරන නැහැ මම ජනතාවට දෙන ආදරේ ඒක සිඳන ආදරයක් නේ ජනතාවම නංවන්නට මිදුම්කාර කියවනේ තමයි ක්‍රිස්තුස් වහන්සේ දකින්නේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ ගැන යෙසාය ප්‍රසාද මෙන්න මෙහෙම කියනවා. මතුවට උපදින මේ මිදුම්කරුවානු අසිරිමත් උපදේශකයානෝය. ඒ කියන්නේ අර ප්‍රඥාවෙන් සපුරුණු කෙනෙක්. ඒතර අද ප්‍රඥාද ලෝකයේ තුල මම දකින දෙයක් තමයි දැනුම තියෙනවා. විද්‍යාත්මක දැනුම තියෙනවා. නමුත් ප්‍රඥාව නැහැ. අපිට දැන් සමහර අයට මේ අපිට කියන්නේ අපිට අපි ගම නියුක්ලියර් මේ කියන්නේ න්‍යෂ්ටික ඒක බලය. නමුත් ප්‍රඥාව තියෙන තැන නැත්නම් න්‍යෂ්ටිකදී විනාශයට දාගන්නේ. ප්‍රඥාව නැත්නම් අපි යොදා ගන්න එක මිනිස් විනාශයට. ඒක අද තියෙන විද්‍යාත්මක ලෝකයක හුඟක් වෙලට මේ මතුරු බිය උන්වහන්සේ ප්‍රඥා අසිරිමත් උපදේශකයන්න් මනසේ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රතාපවත් දෙවිදානු මනසේ අදහස් කරන්නේ මේ ලෝකයේ තුල විසිරී ගිය මිනිස් ජනතාව ඒකත්වයක් යොමු කරන දිව්‍යමය තෙරණ වහන්සේ විදියට. තුන්වෙනි කියනවා සාමේ කුමාරයාණෝයි. ක්‍රිස්තුස් වහන්සේ වෙන සාමේ. එතකොට මේ දසපන්නත දිස බලද්දී අපිට පේනවා දසපන්නත අපිට දෙන්නේ සාමේ දැක්ම. සාමේ තියෙන්නේ මිනිස් සමූහය තුල ඒ දහම් හරයන් තියෙනවා එතන සාමය. හෙබ්‍රු භාෂාවෙන් සාමය සඳහා පාවිච්චි කරන වචනේ ෂලෝම් කියන වචනේ. ඒකේ අදහස රණ්ඩු සරුවල් දැහි කියන පමණක් නෙවෙයි. ගහබන ඊට වඩා පුළුල් දෙයක්. ඒක අදහස් කරන්නේ මනුෂ්‍යගේ පූර්ණ සුභ සාධනය, පූර්ණ සුභ සිද්ධිය. ඒතර ක්‍රිස්තුස් වහන්සේ ඇවිත් සාමයේ කුමාර වශයෙන් එන්නේ අර දසපන්තෙන් දෙන්නා වූ මානව සමාජයේ තිබෙන යුතු පූර්ණ අපිට කියන්න ඒකට කියපු මේ ඇත්ත වශයෙන්ම සුභ සිද්ධිය උදා කරන්න උන්වහන්සේ ආවේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නය තමයි මම බලන්නේ මොකද අපිට අද සමාජයේට මේක ගැළපෙනවා වගේම අපි මේ අපිට කියමු මොකද්ද මේ දසපන්ත දෙන්නා වූ ඒ සාමයේ සහ විමුක්තිය දැක්මට පටහැනිව ගියොතින් අපිට ඇත්ත වශයෙන් අපි යන්නේ අපිට ලොකු අයහපතක් වෙනවා. අද ලෝකයේ දේ සිදුවන නිසා අපිට කියන්නේ මොකද්ද? හැරී එන්න දසපනතේ දැක්ම වෙත. එතකොට මට හිතෙනවා මේ නත්තල එක්තරා ආකාරයකට අපිට අවස්ථාවක් වෙන්නට පුළුවන්. අර නත්තලේ උපන් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ආවේ මේ දසපනත ප්‍රබලව ඉදිරිපත් කරන උන්වහන්සේ කියනවා අරක මතේතුමාගේ සුභාරංචි කියනවා මා ආවේ ව්‍යවස්ථාව දසපනත. ව්‍යවස්ථාව අහෝසි කරන්න නෙමෙයි. එය පූර්ණ කරන්න කියලා. දැන් අර කියවන අර මහත්මයාත් කිව්ව එක අවස්ථාවක ඉස්සර නීතියක් තිබුණානේ කෙනෙක් වම් කම් වලට ගැහුවොත් දකුණු කන අනිත් කම නේද. ඒතකොට ක්‍රිස්තුස් වහන්සේ මම කියන්නේ ඒක නෙමෙයි. ඒක එතන තියෙන කලින් තිබුණේ ඇසට ඇසක් කිය. ඇසට ඇසක් කියන අදහස ඔබට එක ඇසක් ඔබේ තුවාල කළොතින් ඒ දා නීතිය අනුව අර කරපු නන්නක එක හැක් තුවාල කරන්න පුළුවන්. දතර දතක් කියන ඔබගේ කෙනෙක් ඔබගේ දතක් කැඩුවොතින් ඔබට පුළුවන් අර මනුස්සයාගේ එක දතක් විතරයි. දත් දෙකක් කඩන්න බෑ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා බොහොම මේ අපිට කියන්නේ මේ එච්චර පූර්ණ නැති සාධාරණත්වයේ ප්‍රකාශය.
ප්‍රාථමිකයි. ප්‍රාථමික මට්ටමේ තියෙන සාධාරණත්වය. ක්‍රිස්තුස් ශාසනය ඒක නෙමෙයි. සාධාරණත්වය අපගේ කිතුණු සාධාරණ ඊට ඉක්මවා යන්නට ඕන. මිනිඳුන් දඬු ඉක්මවා යන්නක් වෙන්න ඕන. එතකොට අපිට කෙනෙක් අපිට කරපුවාම අපිට හිංසාව කරපුවාම අපි ඉන්න පුරුනේ හිංසාවෙන් නෙමෙයි සමාවෙන්. ඒතර අපිට පේනවා අර ක්‍රිස්තුස් වහන්සේ ආවේ දසපනතේ තුළ මිනිස්සු ආඥාව කියා වශයෙන් දැක්ක දේ. කියනවා ආඥා සුළු උනාස අයින් කරලා ඒක දෙවියන් වහන්සේ දෙන්නව ඇරයුමක්. ඇරයුමක් ලෙස උන්වහන්සේ ඔබට ආරාධනය කරනවා. ඔබ මේ දේ අපිට ගන්න. ඒතර උන්වහන්සේ එකයි කියන්නේ මම ආවේ දසපනත අහුසි කරන්න නෙමෙයි පූර්ණ කරන්න. එතකොට උන්වහන්සේගේ අර නත්තලේ අපි දකින්නේ මොකද? උන්වහන්සේ සාමී කුමාරට ඇවිල්ලා උන්වහන්සේ ලෝකෙට කියන්නේ සැබෑ සාමී කියන්නේ නැත්තම් සුපූර්ණ සුබ සාධන ඇතිවන්නේ දසපනත ජීවත් කරනවා නම්. දසපනතම ජීවත් වෙනවා. ඒකයි මම හිතන්නේ අර මේ ඊටම කාලීනව මම දකිනවා නත්තලට සම්බන්ධතාවයක් තියෙනවා දසපනතේ හරය. හොඳයි. සිරිල් මහත්මයා සුද්ධ වූ බයිබලයේ හෝ කිතුණු දහමේ කොතැනක හරි සඳහන් වෙලා තියෙනවද මේ දසපනතට අනුගත විය හැක්කේ අනුගත විය යුත්තේ කිතුණු බැතිමතෙකුට පමණයි කියලා? නෑ කොහෙවත් නෑ. මේක ධර්ම ග්‍රන්ථයක්. හැබැයි කතෝලික දහමේ මූල ග්‍රන්ථය හැම ආගමකටම තියෙනවනේ ධර්ම ග්‍රන්ථයක්. මූල ග්‍රන්ථය ධර්ම ග්‍රන්ථයක් කිව්වට වඩා හැම ආගමකම තියෙන ධර්මය තමයි. දර්ශනීය ත්‍රිපිටකය තියෙනවා. ඒ වගේ එකක් බයිබලේ. බයිබලේ තහනම් කරපු කිසි දෙයක් නැහැ. හැබැයි අයහපත්ව ජීවත් වෙන්න එපා කියනවා. හොඳයි. සිරිල් මහත්මයා දැන් දසපනතට අනුකූලව ජීවත් වීම වෙනත් ආගමිකයෙකුට ආගමක් අදහන කෙනෙකුට අන්‍ය ආගමිකයෙකුට ගැටලුවක් නොවේ නම් අපි මතක් කරමු දසපනත. අපිට පුළුවන් එතකොට මේ වැඩසටහන නරඹන ඕනෑම ආගමික කෙනෙකුට දසපනත අපේ ජීවිතයට අරගෙන ඉන්න. මම හිතුවා වැඩසටහන පටන් ගන්නකොට ඕකේ කියලා. දැන් පළවෙනි එක බලන්නකෝ. ලෝකයේ මැව්ව දෙවියන්ට පමණක් ගරු කරන්න කියලායි කියන්නේ. හැබැයි එදා තිබුණේ එකම දෙවියෝ කියලා. මේ මිනිස්සුන්ට කිව්වා උඹලා අතර දෙවිවරු ඉන්න බෑ. මොකද මේ මිනිස්සු එක එක රූප හදාගෙන දෙවිවරු කියාගෙන නමස්කාර කළා. ගස් ගල් වලට වැන්දා. අහස තේරුම් ගන්න බෑ අහසට වැන්දා. තරු තේරුම් ගන්න බෑ තරු වලට වැන්දා. ජඩ මිනිහෙක් චණ්ඩියෙක් කියලා හිතාගෙන ඌට බය ඌට නමස්කාර කළා. එතනට දෙවියන් වහන්සේ කිව්වා එහෙම බෑ. යමක් අදහනවා නම් ඒකමතික වෙන්නට ඕන. සැබෑ එකමතික වෙන වන්දනා කරව කියලා කිව්වා. මේ එදා හැබැයි. අද ඒවා සරල වෙලා. ඒ කිව්වේ දෙවිවරු ගොඩක් ඉන්න බෑ කියන එක. අපේ රටේදී ඒක ප්‍රශ්නයක් තියෙනවා. 33 කෝටියක් දෙවිවරු ඉන්නවයි කියන මතයක් අපේ සංස්කෘතික සමාජයේ තියෙනවා. ඒක බුද්ධ ආගමේ තියෙන එකක් නෙමෙයි මම හිතන්නේ. අපේ සංස්කෘතියේ තියෙන එකක්. එදා අනකලා එක විදියකට ජීවත් වෙලා. එක විදියකට ජීවත් වෙලා. ඒකේ යට තියෙන්නේ ඒකයි. එකම අරමුණයි. එකම අරමුණයි. එක ප්‍රතිපත්තියයි. දෙබිඩි වෙන්න බෑ පියතුමා කිව්වා. සමහර විට එවකට සමාජයේ එක් අරමුණකට යොමු කිරීම සඳහා තමයි මේක කළේ. තමයි මේක. ඒකේ ක්‍රිස්තියානියක් නැහැ. ඒකේ ආගමක් නැහැ. අයහපතින් මිදෙල්ලා. යහපතට බර වෙයල්ලා යහපත්වම ජීවත් වෙයල්ලා. මේ කියන්නෙම බහුවිධ මිනිස්සු ඉන්න සමාජයක් ඇතුලේ ගැටුමක් නැතුව ඉන්න ක්‍රමය. ඉන්න. ඒක තමයි සාමය කියලා පියතුමා කිව්වේ. මේ බලන්න කොච්චර කාලයකට ඉස්සෙල්ලාද කියලා. බයිබලයේ අධ්‍යයනය කරනවා අවුරුදු දසදහස් ගණනක් වෙන්න තියෙන අපිට තේරුම් ගන්න බෑ. එදා සමාජයේත් ඒ නොහික්මුණකම් මේ අද තියෙන නොහික්මුණකම් මේ විදිහටම තිබිලා තියෙනවා. නැත්නම් කියයි සොරකම කරන්න එපා කියලා. දෙවෙනි එකෙන් කියන්නේ දිවරන්න එපා. දෙවියන්ගේ නම කියලා දෙයයන් පල්ලා කියලා කියන්න බෑ. දෙවියන් භාවිතා කරන්න එපා උඹලගේ මේ වැරදි ප්‍රකාශ වලට. දෙවියන් කියන්නේ මොනාගමේ වුණත් දෙවියන් කියන්නේ මේ ਸਰව සම්පූර්ණ කෙනෙක්නේ. නැත්නම් අපි අදහන්නේ නැහනේ. ඕ ඇයව ශ්‍රී දෙවිවරු නෑ. ඔව් අදහන්නේ නැහැ. ඒකට බොරුවට දිවරන්න එපා. දෙවියන්ට අගරු කරන්න එපා. භාවිතා කරන්න බෑ අපිට දෙවියන්. දෙවියන් කියපු දේ අපේ ජීවිතවලින් ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ඔහුට අගරු කරන්න බෑ. නිගරු කරන්න බෑ. දෙවිවරු බඳු මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. අපේ සමහරුන්ට නිගරු කරනවා. එපා කියලායි කියන්නේ. දෙවිවරු බඳු මිනිස්සු අපි ගම්මුකෝ සිංහල භාෂාවේ කුමාරතුංග මුනිදාස මහත්මයා. නැත්නම් හොඳ චරිතයක් අපි ගමු. නළුනිලිය නෙමෙයි. හොඳ චරිතයක් අපි ගමු. අපිට අදහන්න පුළුවන් ගුණාංගේ මනුස්සය ළඟ තියෙනවා. දෙවෙනි එකෙන් කියන්නේ ඒකයි. තුන්වෙනි එකෙන් කියනවා සතියේ එක දවසක් මම වෙනුවෙන් ගත කරපල්ලා. පවුල එකට එකතු වෙලා. වෙච්ච දේ බෙදා ගන්නලා ඒ සතියේ. උඹලා කරපු වැරදි තේරුම් ගනින්න.
කරපු යහපත් දේවල් අපිට කියපල්ලා. අම්මට තාත්තට ගරු කරපල්ලා. කණ්ඩායමක් හැටියට එකට ඉඳපල්ලා. තුන්වෙනියෙන් කියන්නේ ඒකයි සබත් දවස එකට ගත කරන්න. විශේෂයෙන්ම සමාජික ජීවිතයට වඩා වෙනස් ටිකක් ඉහළට අපරාධ පියතුමාගේ ආධ්‍යාත්මික පැත්තට බර. දවසක් ගත කරපල්ලා. හතරවෙනි එකෙන් මොකද්ද කියන්නේ? දෙමව්පියන්ට සංග්‍රහ කරව. අද අපේ සමාජයේ මොනතරම් මේන් දුරස් වෙලාද? ඒ දුරස් වෙච්ච අයගේ ආගම නෙමෙයි අපි ගණන් ගන්න ඕන. මේ ගුණධර්මය. අපිට මතකද මේ පහුගිය සතියේ මම බලන වැඩියෙන් බලන පත්‍රයේ අම්මලව ගෙනල්ලා බස් ස්ටෑන්ඩ් වල දාලා ගිය පවුල් එක අම්මා කෙනෙක් අඬනවා මගේ එක පුතෙක් ඉංජිනේරුවෙක් එක පුතෙක් දොස්තර එක පුතෙක් විදුහල්පති එක්කෙනෙක් දොස්තර නෝනා අනිත් කෙනා මේ තව කවුරු හරි මේ අම්මව දාලා ගින් බස් ස්ටෑන්ඩ් එක මේ ආගම් කීයක් තියෙන රටේද තාත්තලම කුකුල් කූඩු වල දාලා තිබුණු රටක් මේක බලු කූඩු වල හැබැයි පියතුමා කතෝලික ගෙදරක නම් සමහර වෙලාවට ඔය අම්මලා තාත්තලට රෝගී අම්මලා තාත්තලට දිවසප්සාදේ දෙන්න යන පල්ලියෙන්ද බැරි නිසා එදාට හොඳට හදලා තියෙනවා අම්මා උඩ කාමරයකට අරගෙන හොඳට අන්දලා නාවල සුද්ධ කරලා පහුවෙන්ද ආපහු දානවා මේ කරදරකාර ගැහණියව පිටිපස්සට ඔබ කිව්වා හරි බලු කූඩු වලට කොච්චර නිගරුවද ඇයි මේව මිනිසුන්ට කිව්වේ එදා සමාජයේ මව්පියන්ට සංග්‍රහ කළේ නැහැ පොඩි කාලේ අම්මගේ බඩෙන් උපදින්න හොඳයි වැඩිමල්ලු නම් අම්මගේ බඩේ රෝගය ගැන අපි හොයන්නේ නැහැ ඒ අපි ඉපදුණු තැන අපි බිහි වෙච්ච තැන අපි නොසලකා හරිනවා මොන අපරාධයක්ද මේක මේ පල්ලි නොවන එක මේ තරම් අපරාධයක්ද ඊටතර පල්ලි නොගියට කමක් නැහැ අම්මට සලකන්න ඕන තාත්තට සලකන්නට ඕන ඊටතර පල්ලි යන්න කියලා තියන්නේ අර 7 වෙනි දවසේ මං වෙනුවෙන් ගත කරපල්ලා කියන එකටයි ආගමිකව ගත කරපල්ලා යහපත් ජීවිතයක් ගත කරපල්ලා ඒ දෙමෝපියන් සංග්‍රහ කිරීම කියන එක අද පුන අපේ රටේ අපි කෑ ගහලා කියන්න ඕන දෙයක් නේ පුන කෑ ගහලා කියන්න ඉහළ සමාජයේ පියවරට ඇති අම්මලා තාත්තලාත් එකට නැහැ ඒ නිසා දරුවෝ ඒගොල්ලන්ට සලකන්නේ නැති එහෙම සමාජයකුත් අපේ තියෙනවා පස්වෙනි එකෙන් මොකද්ද කියන්නේ ජීවිතය විනාශ කරන්න එපා කාගේද අනුන්ගේ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයත් තමන්ට අයිති නැහැ කිතුදාම කියන්නේ ඔබට ජීවිතය දුන්නේ දෙවියන් වහන්සේ ඒ කියන්නේ සියදිවි හානි කර ගැනීමක් තහනම් බෑ තහනම් වැරදි එයාට පියතුමෙක් ළඟට ගිහින් අර පාපොච්චාරණය කියන සබ්සාදිනිද දේවසන්දානේ ලබලා මම අර විනියම මරුවා කියලා එන්න පුළුවන් පියතුමනි. නමුත් ඔයගේ හෘද සාක්ෂිය මොර ගන්නවා. නිින්ද යන්නේ නැහැ. කාපු දෙයක් බඩේ හිටින්නේ නැහැ. ලෙඩ පිස්සු හැදෙනවා. අර කරපු අපරාධය තව මිනිහෙකුට කිව්වා කියලා එයාගේ අපරාධකාරී ඒ අපරාධය අයින් වෙනවද නැහැ. මේව එදත් තිබුණා ඒකනේ කිව්වේ. අනුන්ගේ පරපණ නහන්න එපා කියන ගමන්ම තමන්ගේ පරණ ගන්නත් එපා කියලා කියනවා. පමුණුගම මහා පවුලක ළමෙක් හැන්දෑවේ. පමුණුගම ලොකු පවුල් මම ඒ ඉස්කෝලේ ගියනවා. ඒවට ආවේ දුප්පත් ළමයි විතරයි. මහා ළමයි ආවේ මේ කොළඹ කොලෙජ් වලට. ක්‍රිකට් මැච් එකක් බලන්න යන්න දුන්නේ නැහැ කියලා වෙඩි තියාගත්තා. නම ගියේ කතෝලික පවුලක. පමුණුගම තමයි ලංකාවේ පූජකවරු වැඩියෙන්ම ඇවිල්ලා තියෙන ගම. මේ බලන්නකො තමන්ගේ අම්මයි තාත්තයි දුන්නු පණ. ඒ අම්මටයි තාත්තටයි දෙවියන් වහන්සේ දීපු පණක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නාගන්න බෑ වැරදි. නමුත් අපේ මෙහෙම වෙනවා. එදත් මේවා දෙවිලා තියෙනවා. අද හැබැයි මෙහෙම පල්ලියේ වුණත් කියනවා අඩුයි. කාම මිත්‍යාචාරය නොකරව 6 වෙනි පනත. තේරෙනවනේ කියපු හැටිම. පුද්ගලිකවත් කායිකව රස විඳින්න බෑ. ඒ කියන්නේ දැකපු දසුනකින් හෝ සතුටු වෙන්න බෑ කෙනෙක් දැක. දර්ශනයක් දැකලා සතුටු වෙන්න පුළුවන්. කාන්තාවක් දැක්කම අනියම් විදියට බලලා සන්තෝෂ වෙන්න බෑ. අම්මා දිහා බලලා අපි කාමුකව සන්තෝෂ වෙනවද? මගේ ලොකු නංගි දිහා බලලා මට කාමුකව සන්තෝෂ වෙන්න පුළුවන්ද? ඇයි මට ඔයා දිහා බලලා මගේ ලොකු නංගිව දකින්න බැරි? මගේ අම්මව දකින්න බැරි? එහෙම නොදකින අයනේ ගිහින් ඒ දරුවට හිරියර කරන්නේ. ඒ දරුවා විනාශ කරන්නේ. මේ ඉන්ද්‍රියන් අපිට දීලා තියෙන්නේ මිනිස් සම්පත තවදුරටත් වර්ධනය කරන්න.
දෙවියන් වහන්සේ ආදම්මේ උපකාරය තමයි මම මගේ දුව වදලා කළේ. ඒක අපි දිගටම ගෙනියන්න ඕන. ඒක තමයි කියන්නේ ජීවිතේ රකින්න ඕන. ජීවිතේ අපිට අයිති නෑ. අර මම මගේ උසස් පෙළ පන්ති වල ගෑනු ළමයින්ට කියපු දෙයක් තමයි අම්මා ඔබට දුන්නේ පණ. කොණ්ඩේ ඔබට කපන්න ඕන විදිහට කපන්න ඕන නම් විලාසිතාවකට අම්මෙන් හලකින් කපන්න කියන. අම්මේ කවදාවත් කියන්නේ පරපණ නහන්න නැත්නම් වැරදි කරන්න කියලා. පිරිමි ළමෙන්ට කිව්වා තාත්තා කියන එක කරන්න. තාත්තා වගේ හැදෙන්න කියලා. ඒතරේ බයක් ඇති වෙනවා. මේව දුන්නේත් එක්තරා විදිහට බිය කරලා හරි මිනිසුන්ව দমনය කරන්න ඕන නිසා. හත්වෙනි එක බලන්න. සොරකම් නොකරව. ආයේ මහා විස්තර විග්‍රහ කරන්න ඕනද? අනුන්ගේ දේ අපිට අයිතිද? එයි අපි අනුන්ගේ දේක් විනාශ කරන්නේ? එයි අපි බස් එකේ යන ගමන් ඉස්සරහ බස් එකේ සීට් එක කපන්නේ? මේක හරි වැරදි. මේවා කැවුවේ ඇයි? එදත් තිබුණා. හැබැයි වැඩේ එදා ඉඳලා කියන මේවා අදත් අපේ සමාජයේ දුර වෙලා නැහැ. අටවෙනි එක කියන්නේ මොකද? බොරු කියන්න එපා. ආයේ මේක විග්‍රහ කරන්න ඕනද? මොන තරම් බොරුද? අපේ මැතිවරු කියනනේ මතක නැහැ කියලා. මේ අපිට හොඳට පේනවා වැරද්දක් කළා තියනවා කියලා. කියනනේ මතක නැහැ කියලා. ඒ සමහර කතෝලික නේ. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මේ නීති දුන්නේ එදා සමාජයේ දඩබ්බරව මේවා වුණා. හැබැයි අදටත් මේවා කොච්චර වළංගුද? කොච්චර වළංගුද? 9 වෙනි පනත අනිස්ත්‍රීන්ට ආලය නොකර. අර කාම මිත්‍යාචාරය 6 වෙනි පනතරම සම්බන්ධයි. ඇයි එදා මේව කිව්වේ? මම නැවත නැවත පුන කියනවා. එදත් මේවා තිබුණා. අදත් තියෙනවා. අනාගතයටත් තියෙයි. මේවා දැන් ප්‍රායෝගික නැහැ. හැබැයි තානම් නැහැ. මේ දැන් මම නම් හිතනවා මේ වගේ දේවල් පිළිදෙන්නේ දැන් ටිකක් තදින් කියන්න ඕන කාලයක් අපේ රටේ. ලෝකෙම තේම වෙන්නේ නැති. අර ප්‍රංශයේ එක කාලයක් තමන විවාහ නොවි තමන්ට ඕන විදිහට නිදැල්ල ඇසිරෙන්න තරුණ තරුණී ඉල්ලීමක් නේද? අපිට දරුවෝ නැතුව විවාහ වෙන්න ඉඩ දෙන්න, පෞල් කණ්ඩ ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් ඉල්ලුවේ. සල්ලාල ජීවිත ගත කරන්න ඉල්ලුවේ. එහෙම බෑ. එහෙම වුණොත් ඒක ආගමනුකූල ජීවිතයක් නෑ. අපි මොනතරම් දැනුමින් දියුණු වුණත් අපි ළඟ ආගමනුකූල ජීවිතයක් තියෙනවා. ශාස්ත්‍රීය අධ්‍යාපනයක්, විද්‍යා අධ්‍යාපනයක් කොච්චර ලැබුවා. ඒකට තමයි මේ දසපනත දුන්නේ. බන්න අන්‍යශ්‍රීන්ට ආලය කරන්න එපා කියලා එදා කියන්නේ නැති ඇයි? තියෙන්න දිනේ සමාජේ. 10 වෙනි එක අන්වස්වාසන කරව මේ මේක කරගෙන්නේ එක රෝ මේ බුදුන් වහන්සේ කිව්වා රෝ දෙක. කලින් කියපු ආඥාවක එක් දිගුවක් වගේ මේ ආඥාව. දිගුවගේ මේක පැහැදිලිව කියනවා අර කිව්වේ සොරකම් කරන්න එපා කියන. අපි සොරකම් නොකර මම යාට ආදරය කරනවා නෙවට නොදැනෙන්න. අපේ මිනිස්සු මොනතරම් මේ අකෘතඥකම කරනවා, හිරිහැර කරනවා. හොඳ පවුලක් ජීවත් වෙනකොට එතනට ගිහින් හිරිහැර කරනවානේ. ඒ පවුල විනාශ කරනවානේ. ඔව් අයිති කරගන්න නෙමෙයි කරන්නේ. ඊර්ෂ්‍යාව. මේවා දුන්නේ සමාජය යහපත් කරන්න. මේවා පටන් ගත්තේ තනිව. ඔබ සොරකම් කරන්න එපා. ඔබ හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න. ඔයාලා 7 වෙනි දවසේ එකට එකතු වෙලා පවුලක් හැටියට සමරන්න. නිදහසේ ඉන්න. නේද? ඇයි මේවා කිව්වේ? එදත් තිබුණා අදත් තියෙනවා. හරි ප්‍රායෝගිකයි. මේවට කිසි ආගමක් නැහැ. මම හිතන හැටි. පියතුමායකට එරෙහිද මම දන්නේ මේ නීති වලට ආගමක් නැහැ. හැබැයි මේ නීති වලට අනුකූල වුණයි කියලා කාටවත් හොඳක් මිසක් සාධනීය යමක් මිසක් අවඩක් වෙන්නේ නැහැ. හොඳටම පැහැදිලි. මේවා අපි දකින්නවනේ අපේ පාසල් සමාජයේ තියෙනවනේ. වැඩි හිටි වුණාට පස්සේ නැතිව යන්නේ. අපි පාසල් වල කොච්චර කාවැද්දුවත් මේවා. මම වාණිජ ගුරුවරයෙක් හැටියට ආගමික ගන්නන්න ගියේ නැහැ. ආගමික විෂයන් ඉගෙනුවේ නැහැ. නමුත් මම වාණිජ විද්‍යාවේ මේවා ඉගෙනනවා. ඉතින් ළමයි අනේ හොඳට ඉන්නවා ධාතු ළමයින්ට හිරිහැර කරනවානේ විරුද්ධ ලිංගික ළමයාට. විවාහ වීමේ අපේක්ෂාවෙන් දුරාරමුණේ එකතු වෙලා සීලාචාර විදියට ශිෂ්ටත්වයේ ඇතිව එහෙම ගනුදෙනු කළාට කමක් නැහැ. එහෙම නෙමෙයි අපේ සමාජය අද වෙලා තියෙන්නේ. අපි ගුරු විද්‍යාලවල හිටපු කාලේ උසස් අධ්‍යාපන ආයතනවල හිටපු කාලේ සෙල්ලමට ප්‍රේම කරපු අය හිටියා. මේ ආගම අනුකූලව එහෙම බෑ. එහෙම බෑ. සෙල්ලම් කරන්න බෑ අනුන්ගේ ජීවිතත් එක්ක. ඒ නිසායි මේව දුන්නේ. මේවා අර
දුන්නේ දෙවියන් වහන්සේ නිසා. දෙවියන් වහන්සේ කියන එකෙන් ඇවිල්ලා තියෙන ආගම කිතුදහම නිසා ලෝකයෙන් හිතනවා අපේ රටත් හිතනවා මේව කරන්න ඕන මේ කතෝලිකයි විතරයි ක්‍රිස්තියානයි විතරයි කියන. මේවල කිසිම ආගමක් නැහැ. කිසිම ආගමක් නැහැ. සීලාචාර සමාජයක්, සීලාචාර කෙනෙක්, සීලාචාර පවුලක්, සීලාචාර සමාජයක්, සීලාචාර රටක්, සීලාචාර ලෝකයක්. මේවල අරමුණ ඒකයි. හරි අගෙයි මේ නත්තල් සමයේ මේක මතක් කරන එකට චරණ ගුවන්විදුලිසේ. චරණ කියන එක හුඟක් දෙන අතරට යන්නේ කියලා හිතුවට මට නම් ආරංචි වුණා. මට දැනුණා එදා පළවෙනි වැඩසටහන පස්සේ ගොඩක් අතරට යනවා. මේක යනවා මේ දුවේ මේ පහළ සමාජයටත් නෙමෙයි. ඉහළම සමාජයටත් නෙමෙයි. මැද දැනුගත් සමාජයකට යනවා. එතන ගුරුවරු ඉන්නවා, ලිපිකරුවෝ ඉන්නවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා, පූජකවරු ඉන්නවා, කන්‍යා සොහිරයෝ ඉන්නවා. දේශපාලකයන් නැති වෙදි නැතුවත් කමන්නේ. හැබැයි මේ මැද කණ්ඩායමට කතා කරන ගමන් අර උඩ අපචාර කරන අයට මේව මතක් කරලා දෙන්න ඕන මාධ්‍යයක් විසින්. ඒ නිසා මමත් ඔබට ස්තුතියි කියනවා මේ නත්තලේ මේක කතා කිරීමට පටන් ගැනීම ගැන. හොඳයි කාලාත්‍රේ කතාබහ තුලින් අපි අද කතා කරමින් ඉන්නේ දසපනත සහ කිතුනුව පිළිබඳව. දසපනත කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණේ ඔබට දැන් පැහැදිලි ඇති. අපි සූදානම් අවසන් විරාමය ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි කතා කරමු දසපනතින් අපේ ජීවිතයට ළඟා කළ හැකි දේවල් පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව දසපනත සහ කිතුනුව. පියතුමනි කෙනෙක් දසපනතට අනුකූලව ජීවත් වුණේ නැත්නම් එහෙම ජීවත් නොවි යම්කිසි වරදක් සිදු වුණොත් පව් කමා කිරීමක් සිදු කළ හැකිද? ඇත්ත වශයෙන්ම කිතු දහමේ තිබෙන එක වැදගත් දෙයක් තමයි සමාව ලබා ගැනීම. කිතු දහමේ තියෙන දෙයක් තමයි මිනිස්සුගේ ජීවිතයේ පාපයේ වර්ධට වැටෙන ජීවිතය විනාශ වන්නේ නැහැ. ඒ යලි ගොඩ ගන්නට පුළුවන් කියන එක. මම හිතන්නේ ගැලවීම කියන යථාර්ථයක අපි බැලුවොතින් සුද්ධ බයිබලයේ තුල ওই පාපය කියන අදහස ආරම්භයේ සිටම තියෙනවා. අපි සුද්ධ බයිබලයේ කියවනකොට අපි දකින දෙයක් තමයි මේ යම්සි වර්ධට වැටීම මනුෂ්‍යත්වයේ තිබෙන මනුෂ්‍යයන්ගේ ස්වභාවයට සහ අනුබද්ධව යන දෙයක්. මොකද ආරම්භයේ අපි දකිනවා ආදම් සහ ඒව කියන ඒ අපි කියනවා මේ යුවල ආරම්භයේ දෙවියන් වහන්සේ උන්ට ජීවත් වෙන්න සලස්සපු පරිසරය. අපි ඒකට කියනවා එතන උත්පත්ති පොත ඉතාමත් අපිට පේනවා පැරණි භාෂා ශෛලියකින් ලියලා තියෙන්නේ. ඒ කථාන්තර ශෛලියෙන් ලියලා තියෙන්නේ. ඒ ශෛලිය තුළ කියනවා පළවෙනි මනුෂ්‍යයා සහ ස්ත්‍රිය ජීවත් වුණු පරිසරයේ අංග දෙකක් තිබුණා. එකක් තමයි සහජීවනය. සහජීවනය. ඒ කියන්නේ පුරුෂයා ස්ත්‍රිය ඒ වගේම සබාධම සතුන් ගස්කොලන් ඒක ලස්සන කතාවක් තියෙනවා. ඒ තුල සිටියයි කියන එක. එහිදී කිසිම විදියක අපිට කියන්න පුළුවන් බලපෑමක් මොකුත් තිබුණේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා ඒක තමයි කියන්නේ සුගති ඒකට පාවිච්චි කරන වචනේ තමයි සුගති උද්‍යානය. අපි ඒගොල්ලන්ගේ ගම. ඒගොල්ලන්ගේ ගම. සුගති උද්‍යානය කියලා වචන තියෙනවා. අනිත් එක තමයි අර අපි ඒකට කියනවා අර මේ ඒකට ග්‍රීක භාෂාවෙන් කියන පාරාදීසය පැරඩයිස් කියන වචනේ පාවිච්චි කරනවා. ඒක ඒ වගේම හිබ්‍රු භාෂාවේ ඊඩන් උයන මේ ඔක්කොන්ගේ පැහැදිලි කරන්නේ මනුෂ්‍යයන්ට අවශ්‍ය වන මූලික පරිසරය තිබුණා. කාරණා දෙක තමයි පළවෙනි එක සහජීවනේ දෙවැන්න නිදහස. මම හිතන්නේ අපි මේ ලෝකෙට බිහිවත් වෙන හැම මනුෂ්‍ය ජීවිතයේ තියෙන ඊටාම උතුම්ම ලබන දෙයක් තමයි නිදහස. එතකොට මනුෂ්‍යගේ අනන්‍යතාවය හා අත්වල බැඳෙට අපගේ මැවීමේ කතාව වශයෙන් අපි දක්වන සුද්ධ බයිබලය තුල එතනද අපි දකින මානව දුබලකම නිසා අර දෙවියන් වහන්සේ ආරම්භයේදී ඇති කරපු සහජීවනයත් ඔහු නිදහස නිසිසර පාවිච්චි නොකිරීම නිසා සිදුවන්නා අයහපතත් අපි දකිනවා. ඒක නිසායි අපි අර පාපික ජාත ආවේ. දැන් ඒකට අපි ඉතිහාසයේ දෙස බලද්දී මිනිස් සුද්ධ බයිබලයේ දක්වන ඉතිහාසෙද බලද්දී මේ දෙවියන් වහන්සේ මිනිසයාට පූර්ණ ජීවන කැඳවීම තුළ ඔහුව නිරන්තරයෙන්ම අපි දකින දෙයක් තමයි මේ මොකද ඒ කියන්නේ මේ දුර්වලකම සහ ඔහුගේ ජීවිත ඉලක්කයේ තියෙනවා දුර්වලකම තියෙනවා. එතකොට අර මම ඔබට කියෝ වගේ දසපනත අපට ඉදිරිපත් කරන්නේ මේ අයට යා යුතු මාර්ගෝපදේශය මඟ පෙන්වීම. ඉතින් මඟ පෙන්වීම ඔවුන් බැහැර යනකොට අපි දකින දෙයක් තමයි දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ඔවුන්ට ආරාධනය කරනවා. අපි දකින දෙයක් තමයි බලන්න පුරාණ ගීසුමේදී නිතර පාවිච්චි තමයි හැරී එන්න කියන වචනේ.
සුද බයිබලයේ තිබෙන ඉතාමත් ලස්සන වචනයක් ඒක. නොමගගේ ජනතාවට කියන ආපසු හැරී එන්න. ඒතකොට අපේ අර හෙබ්‍රියු භාෂාවෙන් කියන්නේ ඒකේ අදහස ඇවිල්ලා හරි මග යමින් සිට ඔබ නොමග ගියා. ඉතින් ඒකෙන් කියන්නේ ඔබ මේ මාර්ගය යන්නේ ආපසු හැරී එන්න. මම හිතන්නේ එතන තමයි අපි දකින්නේ අර දෙවියන් වහන්සේගේ ආදරය සහ මනුෂ්‍යත්වයේ තිබෙනා වූ වැදගත්කම අපි දකින්නේ. එතකොට සුද්ධ බයිබලය තුල අපි දකින්නේ එක්තරා ආකාරයකට අර දහම් මඟ ඔස්සේ යන ගමනක අභියෝග රැසක් අපි දකිනවා. ඒ අභියෝග රැස තුල මනුෂ්‍යයාට තමාගේ නිදහස නිසි ආකාරයෙන් පාවිච්චි කරමින් සහජීවනයේ ගොඩනංගනම ජීවත් වෙනටයි. ඉතින් මම දැන් එනවා ඔබ කියපු ඒ ප්‍රශ්නේ ඒ ප්‍රධාන කොටසට. කෙනෙක් වරදට වැටෙනවා දසපන්තර පිටුපා ගියාම අපි උදාහරණයක් ගත්තමු සොරකම් කරන්න එපා. සොරකම් එපා අපි කෙනෙකුගේ අධිවාසයෙන් පළුදු කරනවා. එතකොට මේ තැනත්තා තමාගේ වරද අවබෝධ කරගත්තොත් ඔහු යලිත් සොරකම කරන්නේ නැත්තම් මම හිතනවා එතන දසපන්ත සාර්ථක වෙනවා. මේ තැනත්තා සොරකම් කළේ දසපන්ත පිටුපා ගිහිල්ලා. දැන් ඔහු සමාවලතර අපි දකිනවා මේ සමාජය අපිට වශයෙන් ඒක ඇති ගැඹුරු අර්ථකථන මිනිස්සු විවිධාකාර අර්ථකථන දෙන්නට පුළුවන්. නමුත් අපි අර අපගේ ඇදහිල්ලට අපි දකිනවා සමාව දෙවියන් වහන්සේ ලැබෙන තිලිනයක්. ඒ සමාව තුල පැතිකඩ දෙකක් තියෙනවා. කෙනෙක් වරදක් කරපුවාම දෙවියන් තිඟ සබඳියාව බින්දෙනවා. අනිත් එක ඒ අතරම තමා ජීවිතන සමාජය තුල තිබෙන සබඳියාවත් බින්දෙනවා. එතකොට අපි සමාව දීම තුලින් අපි කරන්නේ බිඳුණු සම්බන්ධතාව යලි තහවුරු කිරීම. අපි දසපන්තනෝ ජීවත් වෙනකොට අපි දෙව් මිනිස් සම්බන්ධතාවය මනාව ගොඩනගා ගන්නවා. අපි දසපන්ත පිටුපා ගියාම ඒ සම්බන්ධියාව කැඩී යනවා. සොරකම් කරපුවාම මම සොරකමක් කරන්නේ ඒක අයිතිකාරයට විරුද්ධ පමණක් නෙමෙයි. අපිට මේ ලෝක අපේ ජීවිතේ ලබා දුණු දෙවියන්ට එරෙහිව. එතකොට මම සමාව ලබා ගත්තාම අපි කරනවා ඒක සමාව තුළ තිබෙනවා ඇත්ත වශයෙන්ම සිත වෙනස් වීම. අපි ඒකට කියනවා මනස්ථාපනය කියන වචනේ. සුද බයිබලයේ නිතරම හැරී එන්න. ඒක තියෙනවා අපිට හෙබ්‍රු භාෂාවෙන් කියන ෂූ කියන වචනේ අපි දකිනවා නිතරම. ඒ වගේම ග්‍රීක භාෂාවෙන් සඳහන් පාවිච්චි කරන මෙටනොයියා කියන වචනේ මේ තේරුම මනුෂ්‍යත්වයේ තුල මේ දුබලතාවය මිනිස් ඇද වැටුණත් මනුෂ්‍යත්වයේ වැටෙන්නේ. පුද්ගලයාට පුළුවන් යලි නැගිටින්නට. එතකොට ඒ සඳහා සමාව ලොකු සමාව අත්වලක් වෙනවා. එතකොට අපි දකින්නේ මොකද්ද? දසපන්තර පිටුපා ගිය කෙනෙක් සමාව තුලින් ජලි හරි මාර්ගයට එන්නට පුළුවන්. එතකොට ඒක. නැත් සමහර ලාවට කෙනෙක් හිතමුලා අපිට දඬුවම මෙතනදී කියන්නේ දඬුවම කියන වචනේ කෙනෙක් අපිට සමහර ලාවට අපිට මං හිතන්නේ දැන් ඒකට කරපුවාම දැන් මේකට හොඳ උදාහරණ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ලබන අවස්ථාවක අපි දකිනවා. උන්වහන්සේ නිතරම කියන්නේ ඔබට උන්වහන්සේ නිතරම කියන්නේ සමාව දෙන්න කියන වචනේ උන්වහන්සේ කිව්වේ. අපිට පේනවා උන්වහන්සේ ඉගැන්වීම් තුල උපමා කතා කළ උන්වහන්සේ එකෙන් ලස්සන උපමාවක් තමයි මම ඒක කියන්නේ කෙටියෙන් මොකද අපි මෙතන සිටින අනිකුත් මේ කතාව අහනවා මේ විවිධ ආගමික අය අර ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේ දහම උගන්වන්න උපයෝගී කරගත්ත උපමා කතා වගේ දේශන ඒ වගේ උන්වහන්සේගේ පුදුම ක්‍රියාවන් උන්වහන්සේගේ ඔක්කොන්ටද උන්වහන්සේ ජීවිත සාක්ෂිය. එතකොට එක තැනක අපි දකිනවා පුතෙක් තාත්තට එරෙහිව යනකම් වරද කර පුතා තමාගේ තාත්තට පිටුපා යමින් තමා සතු සියල්ල තාත්තට මට දෙන්න මගේ උරුමේ ඊළඟ අරගෙන ගිහිල්ලා ඒක නාස්ති කරනවා. නමුත් පුතාවට හරිනවා මට වැරදුනා. ඔහු යලි සිහි බුද්ධියට එනවා. මම අර දසපන් දෙන්නා වූ මව්පියන්ට සංග්‍රහ කරව මම ඒකට පිටුපා ගියා. ඔහු ආපසු හැරී ඇවිදෙනකොට හරි මම දැන් තාත්තට ගිහින් කියනවා තාත්තේ මම පුතෙක් විදිහට ගන්න එපා. ඔබේ ගෙදර සේවකයෙක් විදිහට ගන්න. නමුත් ඊට හරියම තාත්තා ඔහුව වැළඳගෙන ඔහුව යලි නෑ ඔබ මගේ පුතා. ඒක ඉතින් ඒ අර බිඳුණු සම්බන්ධතාව යලි තහවුරු කරනවා. ඒතර ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආවේ අපිට ඒක පැහැදිලි කරලා දෙන්නට. ඒ කියන්නේ ජීවිත වෙනස් වීම තුල ආකල්ප වෙනස් ජීවිතයට අතර සමාව කියන තුල තියෙනවා ඒක නිකන් මම අනේ මගේ වැරදක් වුණා කියලා ප්‍රකාශය ඒක ඒක ඇවිල්ලා සමාව ලැබෙන්නට තමාගේ වරද තේරුම් අරගෙන ඒ ඔස්සේ කැපවීමක් කරනවා. හරි මම ආපසු වෙනවා. හැබැයි මා අතින් අඩුපාඩුවක් සිදු වුණා මම ඒකට වන්දියක් ගෙවන්නට. ඒක අපි දකිනවා ඒ අනුව. ඒක අනුවත් අපි අවස්ථාවක අපි දකිනවා අර උන්වහන්සේ අර සකේයුස් කියන තැනත්තාට සමාව ලබා දුන්නා. ඔහු කියන්නේ මොකද? අනේ මම අයකැමියෙක්. මම අරන් තිබුණා මෙතෙක් කල් අයුතු සහගත විදිහට අනිත් අයගෙන් මම අරන් තිබුණා වස්තු. අද ඉඳලා මම සිව් ගුණයක් ආපසු ගෙවනවා.
මොකද මගේ හදවතට ලොකු සාමයෙන් ලැබුණා ක්‍රිස්තුස් වහන්සේ. සමාව ලැබුණා මට. මා සමාව ලැබුණාම මම ඒක තුලින් යලිත් අර දසපනතේ අර මන හර පද්ධතියම එකඟ වුණා. ඔහු දකිනවා මම කී දෙනෙක් මට අසාධම මම ඒගොල්ලන්ට සිව් ගුණයකින් මම ආපසු ගෙනවා. එතකොට අපි දකින්නේ සැබවින්ම සමාව දීම කියන අපි අර සිංහලෙන් අපි කියනවා අර මේ කියමනක් තියෙනවානේ. වැරදි කිරීම මිනිස් ගතියකි සමාව දීම දේව ගතිය කියන එක. ඒක ඇත්ත. ඒක ඇත්ත. ඊ අතර මම දකින්නේ දැන් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ දේශනා කළ තමනක් නෙමෙයි මේ සමාව ගැන. උන්වහන්සේ දසපනත පූර්ණත්වයට පත් කරලා උන්වහන්සේ පුණපත් කරලා උන්වහන්සේ කිව්වනේ මම ආවේ අහෝසි කරන්න මේ පුණත්ෙන් උන්වහන්සේ පින්නවා කුරුසගස්සදී උන්වහන්සේ කුරුසගස්සේ ඉල්ලී සිටියේදී අපි දකිනවා උන්වහන්සේ යට ඉන්න උන්වහන්සේ එනගසුපයි උන්වහන්සේ මොකද්ද කියන්නේ පියාණනි මූන් නොදැන කරන නිසා මුන්ට සමාව දෙන්න මම හිතන්නේ මේ ලෝකේ තිබිච්ච ලක්ෂණම ප්‍රකාශනක එකක් මානවාද වෙන කෙනෙක් පියාණනි මුන්ට දඬුවම් දෙන්න මේ නැත්තම් අපි මේ වගේම පුළුවන් මේ විනාශ කරලා දාන්න එහෙම කියේ නෑ. පියාණනි මොහොන නොදන්න මොහොත සමාව දෙන්න. ඒතර අපි එතන දකිනවා මේ ක්‍රිස්තු ධර්මයේ තුල අපට දෙන දෙයක් තමයි මේ දසපනත කවදාවත් අහෝසි වෙන්නේ නෑ. කෙනෙක් වර්ධයට වැටුනහම ඒ තැනත්තාට අපි හරි මාර්ගය අවබෝධ කරලා දීලා. ඒ තැනත්තාගේ හරි අවබෝධය තුල තමාදී අසාධාරණ කෙනෙක් ඒකට හරි ඒක නිසියාකාරන සාධන ඉෂ්ට කරලා ඔහු යලියෙනකොට අපි දකින්නේ මොකද්ද? මං හිතනවා වඩාත් ඕනකමින් දසපනත පිළිබඳ දැක්ම හරය වැළඳගත්තු කෙනෙක් විදියටයි. අද අපි දකින දෙයක් තමයි හුඟක් වෙලාවලට සමාජයේ සමහර උදාර චරිත කියලා කියන්නේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරදි කරලා ආපු අය. දැන් අපි වැරදි කරලා හරි මගට ආපු අය දැන් හුඟක් අය සිටිනවා. ඒගොල්ලෝ ඊටමත් අපි අර කියනවා දැන් බුදුදහම ගත්තොත් යන නාලාගේ මොකද අර අඟුලිමාල කියන තැනත් ඒ මිනිස්සයා නමුත් අර බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා ජීවිත වෙනස් කරගත්තාම ඔහු පැවිදි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම අද අපි ලෝකයේ තුල දකිනවා හුඟක් වැදගත් චරිත අය අතරින් අපි මම දැකපු දෙයක් තමයි විශේෂයෙන් මේ හුඟක් විවිධාකාර චරිත සිටිනවා. ඒ අය සමාජයේ මම අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම්. දැන් මම යනවා ඉස්සරහට. ඒ වගේ චරිත ගොඩාක් කියනවා අද සමාජය තුල. ඒ අයගේ ජීවිතය ඒගොල්ලෝ බය නැතුව කියනවා. දැන් සමහර අය මම අතීතයේ බීමත්කම තුල මම එකට වැහිట్లా මමගේ පවුලට විනාශ කළා. මගේ භාර්යාවට දරුවන්ට මම හුඟක් පීඩා කළා. නමුත් ඔහු ඒකෙන් ජීවිතෙ මිදෙන පස්සේ වාසනාවක් පවුල අද මම මට හිතෙනවා දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවා අපේ පවුල තුල. යලිත් මට තේරෙනවා අපේ පවුල සාමිය තියෙනවා. ඒතකොට ඒක හරිනේ කොහොමද? අර තනත්තාගේ ජීවිතේ වෙනස් වීම සමාව තුළ. ඉතින් මම දකින්නේ ඒක ওই ප්‍රශ්නේ හුඟක් වැදගත් කියලා මට හැඟෙනවා වර්තමාන කාලේට. මොකද වර්තමාන කාලය තුල මම දකින දෙයක් තමයි අද ලෝකයේ තියෙන අපි හුඟක් වෙලාවට දඬුවම දිස බලන්නේ. දඬුවමට වඩා මට හැඟෙන දඬුවම කෙනෙකු ලැබෙන. ඒ සමගම දඬුවම අත්වල බඳ පුනරුත්ථාපන කියන දේ එන්නට ඕන කරනවා. ඉතින් වර්තමාන කාලේ මම දකින දෙයක් තමයි විශේෂයෙන් අද මම හිතන්නේ ලෝකෙ දෙන මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අපගේ යොවුන් පරපුර. ඒ වගේම අපි දකිනවා සමහර දිලිඳුකම දුප්පත්කම නිසා යම් යම් අපරාධයන්ට යොමු වෙච්ච අය. ඒතර සමහරට ඒ අය ඒ අපරාධ කරන්න යොමුනේ දුප්පත්කම නිසායි. ඒතර අපි ඒ අයට හරි මාර්ගයට අර දුප්පත්කම නිසා ඔබ හරි මාර්ගයට එන්න පාග කියා දුන්නොත් මට හැඟෙනවා අර දහමේ හරයන් යලි ඉස්පතු වෙන අවස්ථාව. අන්න ඒකයි. ඉතින් මේ ඔබගේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්නේ ඇත්ත වශයෙන්ම මේ දසපනත දෙන හර පද්ධතිය ඊටමත් කාලීනයි ඊටමත් ප්‍රායෝගිකයි ඒ වගේම හැම කාලෙටම ගැලපෙනවා. ඒ අතර මම කියන දෙයක් තමයි මේ දේ හැම දහමකටම දැන් මේ කිතු දහමේ අපි විශේෂයෙන් මේ සමාව දීමේ ආකල්ප අපි පුන අපි ඉස්තර මස්මතුන කිසිම ගැන්වීම තුළ මට හිතෙනවා හැම දහමකම මේක තියෙනවා කෙනෙකුගේ ජීවිතයේ යලි නැංවීමට අතදීම කෙනෙකුව හරි මඟට ගැනීම කෙනෙකුගේ මේ විනාශන ජීවිතේ පුනරුත්ථාපනය කිරීම හැම දහමකම තියෙනා වූ දෙයක් වශයෙන් මම දකිනවා. ඒ නිසා මට හැඟෙන්නේ මේ දසපනතේ පිළිබඳ ඔබ දුන් නැගුපණ ඔස්සේ අපිට පුළුවන් හැම අවස්ථාවෙම හද පද්ධතියට වැටුණු කෙනෙකුව යලි යොමු කරන්න පුළුවන් කියන කාරණා මම අවධානය කරනවා. මට මේ පියතුමාගේ පිළිතුරත් එක්ක මතක් වුණා එක්තරා බටහිර කියමනක් when Christmas comes forgive and forget.
නැත්තලෙද්දී අපිට සමහර දේවල් අමතක කරන්න, සමාව දෙන්න, තෑග්ගක් විදිහට ආදරේ තෑගි කරන්න පුළුවන්. සිරිල් මහත්තයා මේ අපි අහලා තියෙනවා කිතුණු දහම ගැන කතා කරද්දී අසල්වැසියන්ට ප්‍රේම කරමු කියන සංකල්පය. බොහෝ වෙලාවට දැන් මානව දයාව ගැන අපි කොයිතරම් කතා කරත් අපි අතර මානව දයාව නැති එකමනේ ප්‍රශ්නීය විදිහට බොහෝ දෙනෙක් හෙළිදරව් කරන්නේ. ඒ කාරණාවේ ප්‍රායෝගික යථාර්ථයකුත් තියෙනවනේ. අසල්වැසියන්ට ප්‍රේම කරමු කියන සංකල්පය අපිට මේ නැවත අපේ සමාජෙට නැත්නම් අපි අතරට අරන් එන්න සිද්ධ වෙලා තියෙනවා. අපි බොහොම පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ අපිට වැඩසටහන අවසන් කරන්නත්. අපි මතක් කරමු නත්තල උදා වෙන්නත් තියෙන්නේ පුංචි කාලයක්. අපි මතක් කරමු අසල්වැසියන්ට ප්‍රේම කරන්නේ කොහොමද? ඒ ප්‍රේමය කොහොමද හොඳ සමාජයක් වෙනුවෙන් වැදගත් වෙන්නේ? එහෙම සමාජයක් අපේ රටේ තිබුණනේ. ඉස්සර මට මතකයි අපේ අම්මා අපි එන්නේ ඉස්සෙල්ලා බත්ති ගොයා ගන්න බැරි මේ බත්ති ගොයා ගන්න ඉවර කරන්න පොල් බෑයක් නැත්නම් පිටිපස්සෙන් ගිහින් අල්ලපු ගෙදරින් පොල් බෑයක් ඉල්ලන් ආවා. අද හැම ගෙදරකම තාප්ප ගාලානේ. මට මතකයි මිරිස් ඉල්ලන් එනවා අපේ අම්මගෙන්. එහෙම සුවඳතාවයක් තිබුණා. කී ගිහරේ හුමාරු කරගත්තා ණයට. ණයට බඩු දෙන කඩවලුත් අපේ සමාජවල තිබුණා. ඒ අවංක මිනිස්සු ඒව හරියට කළා. ඊට වඩා එහා එකක් මේ අසල්වැසි ප්‍රේමය කියලා කියන්නේ. ඊට වඩා එහා ගිය එකක්. දිව්‍යන් වහන්සේ කියනවා පැහැදිලිවම ඔබේ සමාජයේ අහල පහල මිනිස්සුත් එක්ක හොඳට ඉන්නේ නැතුව ඒගොල්ලොත් එක්ක මිත්‍ර වෙන්නේ නැතුව එන්න එපා මාත් එක්ක මිත්‍ර වෙන්න. ඔබ වුන් එක්ක සමාදානයෙන් ජීවත් වෙන්න නැතුව මගෙන් පිළිසරණ පතාගෙන එන්න එපා. ඒ අසල්වැසි ප්‍රේමය කියලා කියන්නේ ඔක්කොමලා කණ්ඩායමක් හැටියට එකට ඉන්න ඕන කියන එක. ඒකයි එතන අසල්වැසි ප්‍රේමය කියලා කියන්නේ. අර උදාහරණයට තමයි කිව්වේ අපි මේ ළඟ තියෙන ගේත් එක්ක සම්බන්ධ නොවි හැතක්ම ගානක ඈත තියෙන ගෙවල් එක්ක සම්බන්ධයි කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඒ හොඳ වචනයක්. සිංහල භාෂාවෙන් මේ බයිබලයේ සිංහලට පරිවර්තනය කරද්දී දසපනත පරිවර්තනය කරපු මුල් කණ්ඩායම දාලා තියෙන ඉතාම හොඳ වචනයක්. අසල්වැසියන් කියන එක. තේරෙනවද මේ දසපනතේ පැහැදිලි කියන පළවෙනි 53 දේව පනත් කියලා කියන නැත්නම් සමාජ පනත්. උඹලා මේ සමාජයේ කොච්චර හොඳට ජීවත් වුණත් අපි එක්කත් හොඳට ඉන්න ඕන. හැබැයි අපි එක්ක හොඳට ඉන්න බෑ උඹලට සමාජයේ යහපත් ජීවත් නොවි. එතනටයි ඔය අසල්වැසි ප්‍රේමය කියන එක එන්නේ. ඉතින් ඒක නැති එක හරි ප්‍රශ්නයක් තමයි. අධ්‍යාපනයේ මෙච්චර දියුණු කාලෙත් එක්තරා වයසකින් පස්සේ මහා සමාජයේ මේක දකින්න නැහැ. ඇති කළ යුතුයි අමාරු වැඩක් මම හිතන්නේ. හැබැයි අපේ ඉහළ සමාජයෙන් මේක අපිට දකින්න නැහැ. ආගම් අතර මතභේද, දේශපාලන පක්ෂ අතර මතභේද, ඔවුන් අතර කිසිම අසල්වැසි ප්‍රේමයක් නැහැ. පොඩි දෙයක් ගහ බැන ගන්නවා. මත වශයෙන් බලන්න අපේ රටේ තියෙන මතභේද. එහෙම මතභේද තියාගෙන මහා සමාජයේ අයට පුළුවන්ද අපි අසල්වැසියත් එක්ක සමාදානයෙන් දේශපාලන අසල්වැසියෝ ඉන්න ඕනේ. ආගමික අසල්වැසියෝ ඉන්න ඕනේ. සමහර ගත්ත තීන්දුව දිහා අපිට මේ මෑත ගත්ත සමහර තීන්දුව දිහා බලපුවම අපිට පේනවා එහෙම අසල්වැසි සමාජයක් හදන්න අපේ රටේ මහා සමාජයේ ලොකු උනන්දුවක් නැහැ. මේක ආගම් වල විතරක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. තව එක දෙයක් කියන්නට ඕන මේ දසපනත ගැන. ලෝකයේ සියලුම රටවල් වල අධිකරණ තීන්දුව නැත්නම් නීති රීති වලට පදනම් වෙලා තියෙන්නේ දසපනත. මානව අයිතිවාසිකම් වලට පදනම් වෙලා තියෙන්නේ දසපනත. ඒ නිසා සමහර රටවල් වල බයිබලයට අත ගාලා දිවුරන්නේ මම අවංක මිනිහෙක් හැටියට මේ කටයුත්ත කරනවා කියලා. මම අවංකව ජනාධිපතිකම කරනවා කියලා සමහර රටවල් අත ගහන්නේ බයිබලයට. ඇයි ලොකු විශ්වාසයක් ගොඩනගලා තියෙනවා බයිබලයේ තියෙන මේවා සත්‍යතාවන් හැටියට. දැන් සත්‍යතාව කියන්නේ දැන් කියන්නේ විශ්වාස කියන. ඉතින් ඒ විශ්වාස වලින් එකක් තමයි අසල්වැසි ප්‍රේමය. ඔතන ප්‍රේමය කියනකට වඩා අසල්වැසියන් එක්ක මේ එකට සමගියෙන් ඉන්න එක ඒක තමයි ඒකෙන් කියන්නේ. කනගාටුයි තමයි නැති එක. ඉතින් අපිට පාසල් අධ්‍යාපනය ආගම විසින් කළ යුතු කටයුත්තක් දේශපාලකයෝ නම් මේව කරයි කියලා අපිට හිතන්න බෑ. මොකද වුන් යන්නේම සමාජයේ මතභේද කරගෙන. ඔවුන්ගේ සමාජයේ අසල්වැසි සමාජයක් නෙමෙයි. ඒ ඔවුන් අතර සමාජ ප්‍රේමයක් නැහැ. ඔවුන් අසමාදානව උඩට ගිහින් අසමාදානයේ වපුරනවා. ඒක මේ අපේ රටවල වල මේ වගේ පනත් ක්‍රියාත්මක කරන්න ලොකු බාධාවක් කියලායි මම හිතන්නේ.
පියතුමනි ගෙවා දැමමු කාලය අපි එච්චර සුබවාදී නෑනේ. අපිට කතා කරන්න සාධනීය දේවල් නෑ. ගෙවුණු කාලය තුල අපි ගත කරේ බොහොම අභියෝගාත්මක කාලයක්. ඉදිරියත් එහෙම වෙයි බොහෝ විට. කොරෝනා වෛරසය නිසා මුළු ලෝකයේ හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඇහැට නොපෙළෙන පුංචි වෛරසයකට ලෝකේ හැමදේම වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වෙනසට අපි කියන්නේ නව සාමාන්‍යකරණය කියලා. නව සාමාන්‍යකරණය තුල අපිට නත්තල සමරන විදිහ ක්‍රමයක් වෙනස් කරන්න සිද්ධ වෙයි. ඒ වගේම මෙවැනි සැරසිලි සමහර වෙලාවට සරුසාර නත්තල් මේසයක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි නත්තලේ අර්ථයත් ඒ නෙවෙයිනි. මෙවර නත්තල වෙනුවෙන් නතර සමරන අපේ ආදරණීය කිතුණු බැතිමතුන්ට ඒත් එක්කම අපි දිහා බලාගෙන ඉන්න අනිකුත් ප්‍රේක්ෂකයින්ට ඔබතුමාගේ පණිවිඩය අපි මතක් කරමු. ඇත්තටම මම හිතන්නේ මෙවර නත්තල උදා වෙන්නේ ලොකු අභියෝගදායක සමයක් තුළ. අභියෝගයේ නත්තල. අභියෝගීය නත්තල කියන්නට පුළුවන් ඒක ඇත්ත. අපි විශේෂයෙන් නත්තල කියලා කියන මිනිස්සුන්ට බොහොම සුහදව නිදැල්ලේ හැසිරෙමින් Taman කැමති ආකාරයට අපිට කියන්න පුළුවන් උත්සවාකාරයෙන් සමරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒකයි කියන්නේ අර වසර අවසානයේදී එන මේ නත්තල් සමය ඇත්ත වශයෙන්ම හුඟ දෙනෙක් ලොකු බලාපොරොත්තු සහගතව ආශාවෙන් බලා ඉන්න සමයක්. නමුත් මෙවට අපි දකින්නේ මේ පැතිකඩ ගණනාවකින් පළවෙනි දේ තමයි ඔබගේ වගේ මේ කොරෝනා වසංගතය දැන් විශේෂයෙන් මේ අලුත් ඔමික්‍රෝන් කියන ඒ අලුත් ප්‍රභේදයත් සමග සමහර අය කියනවා නත්තල් කාලේදී නැවත වරක් කෙටියෙන් හරි මේ අපි එකට කියන්නේ මොකද සීමාවන් පැනවීද කියන එක ලොක්ඩවුන් ඒ වගේ සමහර අවස්ථා එක්ක පතා පැවැත්වෙනවා. තව පැත්තකින් අපිට හැඟෙන දෙම මනුෂ්‍ය ජීවිතේ ඉතාමත් දුෂ්කර සමයක්. පහුගිය තිකේ අපි දුටුවා අපගේ රටේ ජනතාවන් අපි දුටුවා ඇත්ත වශයෙන්ම හරි කනගාටුදායකයි උද්ඝෝෂණ විවිධ මට්ටම් වල අපේ ගොවි ජනතාව, දීවර ජනතාව, එතකොට ගුරු ජනතාව, එතකොට පාසලේ විවිධාකාරයෙන් මේ අවස්ථා දක්වන අපේ කුඩා දරුවෝ දැන් පාසල් දරුවන්ගේ සුන්දර කාලේ හුඟක් වෙලාවට ගත වුණේ පහුගිය දවස්වල ගෙවල් වල. හරි. එතකොට මෙවැනි කාලයක ඉස්පතුන මේ නත්තල කොහොම වේවිද? මූලිකව කියන්නේ මේකයි. මේ කාලය අපිට අපේ යථාර්ථයට වඩාත් කිට්ටු කරපු කාලයක්. මම මෙතන අද කුඩා දොන් වැඩිහිටියා පාව දන්නවා මම කැමති හැමදේම මේ විදිහට කරන්නට බෑ කියන එක. ඒ අතරම අපිට ලොකු නමුරුවක් තියෙනවා අපි බලමු මේ දවසේ පෙරටම යමු. මේ අභියෝග මත පෙරට යමු කියන එක හැම දිනා තුලම තිබෙන බව මට පැහැදිලිව කියන්නට පුළුවන්. එතකොට මේ නත්තල මට හිතෙනවා අපිට යථාර්ථවාදීව අර අපි කතා කරපු අර දසපනතේ දෙන්නා වූ ඒ සාධනීය දැක්ම දේව ආදරේ මානව ආදරේ පෙරදරි කරගත්තු අනාගතයකට යොමු කරන්න අපිට පුළුවන් නත්තල. ඒකෙදි මූලික වශයෙන් මම දකින දැන් උදාහරණයක් වශයෙන් අපි නත්තල සැමරීමේදී බලන්න ඕන අපේ මූලික දෙයක් තමයි සතුට බෙදා ගැනීම. ඒ වගේම ඊටම ජීවලිතව අර ක්‍රිස්තුස් වහන්සේ උපත සමරලා අනිත් සතුට බෙදාගෙන අනාථ යොමි. ඒක අපි සාර්ථක. මේක කරන්න බාහිර දේවල් වලට අපි යොමු වෙන්නේ නැතුව අපිට වියහිදම් කරලා අනවශ්‍ය දේවල් වලට අපි යොමු වෙන්නේ නැතුව අපිට පුළුවන් මේ මූලික හරය වෙත යොමු වන්නට මම හිතනවා. ඒ අතරම මම දුටුව දෙයක් තමයි මෑතකදී පවාත මම සේවය කරන මේ සමෙත් හුඟක් තැන්වලදී නත්තල වෙනුවෙන් කටයුතු කරද්දී නමුත් දුගී අසරණ අය වෙනුවෙන් වෙනදාට වඩා අපි කියනවා දයාවේ ක්‍රියාවන් වලට යොමු වෙච්ච කාලයක් වශයෙන් මම දකිනවා. දැන් සමහර අය දැන් සූදානම් වෙනවා මෙවරදී අපි මේ දේ එකතු කරලා මේ වගේ අසරණ අය සඳහා යොමු වෙනවා. එතකොට මේ බාහිර සැලසි වලට යොමු කරන ඒ මුදල් හුඟක් වෙලාවට යොමු කරන්නේ කුඩා දරුවන් සහ වැඩි පවුල් අසරණ දුගී පවුල් අය සඳහා ඔවුන් සඳහා යොමු කරනවා. ඒතර අපි දකිනවා අර දසපනතේ අපිට දෙන්නා වූ හරයන් සඳහා සීමිත ආකාරයකින්. එතකොට ඒ අතරම අපි දකිනවා දැන් කොරෝනා වසංගතය හමුවේ මම හිතන්නේ අපි අතර අපි තුළ අපගේ ආගම භක්තිය වගේම රට දේශය ගැන හැඟීමක් අපි ඇති කරගන්න ඕනේ. අපිට කොයිතරම් අපිට මේක උත්සවයේ සමරද්දී අපිට පුළුවන් වෛද්‍ය උපදේශ අනිකුත් දේවල් නොතකා අපිට රිසිරික. මම හිතන්නේ අපි නියම විදිහට නත්තල් සමරනවා නම් අපිට වඩා මේක විශේෂඥ අපිට උපදේශ ආදී සලකමින් රට ගැන කැක්කුමකින් අපේ රටේ දේශය තුල අපි කොහොම හරි මේ තත්වයේ විසඳන් අපි ඉස්සරහට යන්නට. එතකොට අපි තියෙනවා කුඩා දරුවන්ගේ අධ්‍යාපන එක පැත්තක රැකියා කරන අපගේ තරුණ වැඩිහිටියන්ගේ කටයුතු මේ ආදී තියෙද්දි අපි මේ සඳහා නත්තල් සමය අපිට උපයෝගී කරගන්න පුළුවන් බලාපොරොත්තු නංවා ගන්නට. එතකොට අපි නත්තල සමරනවා සීමිතයි. නමුත් මූලික හරයට වඩාත් යොමු වෙලා. ඒත් මූලික හරය අපේ දෙවියන් වහන්සේන වඩාත් ගැඹුරු දේවත් අපේ මම ඉස්සර කතා කරේ ලෞතුරු බවට වඩාත් යොමු වෙන්න හොඳ අවස්ථාවක්
ඉතින් මම දකින්න සමානම එක උදාහරණයක් දෙන්න මම අර පහුගිය දවස්වල වසංගත අපේ රටේ වෛද්‍ය සමහර අය ජීවිතේ පරදු තබා වෛද්‍යවරු කටයුතු කරපු ආකාරය අපි අර යුරෝපයේ අපි දැක්ක සමහර පියතුමන්ලා බොහෝ දිනක ජීවිත නොතකවුන් කටයුතු කරපු ආකාරය. ඒතර අපිට පේනවා කවදාවත් අතීතයේ නොවුණු ආකාරයට මේ කාලය තුළදී මානව ගුණාංග ඉස්මතු වෙන අවස්ථා ගොඩක් ඉදිරිපත් වුණා. ඉතින් මේ නත්තල අපිට මං හිතන්නේ රටක් විදියට හැම ආගම් වශයෙන් අපි අපේ දේශීය එකමුතු වෙලා අපි හැම දිනාටම අවස්ථාවක් වෙනවා බලාපොරොත්තු නංවා ගන්නට. අපිට පුළුවන් මේ වෛරසය අපිට ලොකු අභියෝගයක් කරලා තියෙනවා. මේ කුඩා වෛරසය. නමුත් මට හිතෙනවා අපිට අනාගතයට අර නව සාමාන්‍යකරණයට අප තිබෙනවා. නමුත් මට හිතෙනවා අද ලෝකයේ අපි ප්‍රගති බලපුවාම අපිට හැකියාවක් ඇති වේවි. මේක ලොකු අර්බුදකාරී තත්ත්වයක් කවදා අතීතේ නොතිබුණු. නමුත් මේක ජය ගන්නට පුළුවන් බව හැඟෙනවා. ඒතර එහිදී අපගේ නත්තලේ ක්‍රිස්තුසාන්ත සාමයේ කුමාර අප දැන් පණිවිඩය තමයි අපිට උන්වහන්සේ අපි කියන්නේ සැබෑ සාමය ඇතිවන්නේ බාහිර දේ සමගම ඇතුළාන්ත ප්‍රබෝධයේ ඇතුළාන්ත දැක්ම ජීවිතය මත. ඉතින් අපි අර දේව මිනිස් සම්බන්ධතාවය ගොඩනගාගෙන මානව දයාව පෙරදරි කරගෙන කටයුතු කරන්නට ඒ වගේම බලාපොරොත්තු දල්වා ගන්නට අප හැම දිනාටම මේ නත් හැකියාව ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චරණී මේ චරණ සමාවෙන්න මම පළවෙනි වතාවට මම සහභාගී වන්නේ මේ චරණ මේ ආයතනය තුලින් ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙල හුඟක් වැදගත්. මට හැඟෙන්නේ මොකද්ද? ඊටමත් ගැඹුරු මාතෘකාවන් අරගෙන මේ සාකච්ඡාව තුළින් අපි එක්තරා විදිහකට අවබෝධයක් සහ ආකල්ප ගොඩනැගීමක් ඇති කරනවා. ඉතින් මට හිතෙනවා මෙයාර නත්තල් සමය තුළ මේ දසපනත ලබාගෙන ඒක තුළින් දසපනත සාකච්ඡාවට ගෙන ඒක තුළින් දෙන්නා වූ ඒ මානව හරයන් සදහම් හරයන් ඒවගේ ධර්ම ගුණ හැම දහමකම තියෙන උදයක් ඉස්මතු කරගෙන ඉස්සරහට යාමට හොඳ අවස්ථාවක් උදා වුණා කියලා මට හිතෙන්නේ. ඉතින් ඒ ගැන තව අපි ප්‍රාර්ථනා කරනවා මම හිත ආදර සිරිල් මහත්මයාත් සමග ඔබත් අත්වල බැඳගෙන අපි හැමත අර සැබෑ සුබ සිදින් තරුණු සාමෙන් පිරුණු නත්තලක් මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. කාලාත්‍රේ කතාබහ අද වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. අද වැඩසටහන සඳහා සම්බන්ධ වුණා ශාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ කතිකාචාර්ය දෙහිවල ශාන්ත මරියා මේසම බාර දයා වැලිකඩ ආරච්චි පියතුමා. පියතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. ඒත් එක්කම අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නා ප්‍රවීණ ලේඛක සිරිල් ලෙඩේරමුල්ල මහත්මයා. සිරිල් මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන්. එසේම වේවා. කාලාත්‍රේ කතාබහ වැඩසටහන තුලින් අපි අද සමුගෙන යන්නේ යලිත් මෙවැනි වටිනා මාතෘකාවක් රැගෙන ඔබව මුණ ගැහෙනතුරු ඔබට සුවදායී දවසක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන්.